නම් කොහොමද එකක් දැම්මද? දෙකින් දෙකක් කලින් දැම්මේ නැද්ද රෙකෝඩින්? නෑ බං අමතක වුණා. අඩෝ දැන් යකෝ ආවේ. අඩෝ. මොකද කරන්නේ ඒකට? අපි ආයෙ වෙලාවක දාමු එන මොකක් හරි වුණා. අමාරු තැනක් තිබ්බොත් කිය මේ ඊළඟ ගහමු. මේ මුල් ටිකනේ කරේ. ඊට පස්සේ තියෙන්නේ ඩෙන්සිටි. ඩෙන්සිටි සරලවම ඩෙන්සිටි කියන්නේ ඝනත්වය නේ. මේ සූත්‍ර සර්ගිය මතකයි. ඉතින් මතක තියාගන්න ඕනේ නැහැ. මම දෙනවා කියලාත් කිව්වා. මතක තියාගන්න යන්න ඕනෙත් නැහැ. ඝනත්වය කියන්නේ 30 ස්කන්ධ වේදීන් පරිමාව කියලා දන්නවනේ. ඒකෙන් සරලව හදාගන්න තියෙන්නේ. මතක තියාගන්න පුළුවන් නම් ඉතින් හොඳයි. නටපු ඔය ලෝඩ් එක වැඩි වෙනකොට ඔය මතක තියාගෙන ඉන්න පුළුවන් නේද කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට ඩෙන්සිටි මාස් ඔෆ් එතරම් ඩෙන්සිටි ගන්න අපි යුනිට් සෙල් එකේ ඝනත්වය තමයි ගන්න අපි අර කතා කරපු සෙල් එකේ ඝනත්වය. එතකොට යුනිට් සෙල් එකේ ඝනත්වය ගන්න අර යුනිට් සෙල් එකේ තියෙන ඇටම් අපි යුනිට් සෙල් නම්බර් කියලා හෙව්වා කොච්චරක් යුනිට් සෙල් තියෙනවද කියලා. කියන්නේ ඇටම්ස් තියෙනවද කියලා. එතකොට ඇටම් number of atoms Recording in progress. ඊට පස්සේ number of atoms හොයන්න ඕන. ඊට පස්සේ atom එකක ස්කන්ධය හොයන්න ඕන. ස්කන්ධය හෙව්වා. මේක යුනිට් සෙල් එකේ පරිමාවයෙන් බෙදුවා. මොකද තමයි මේ හැදිලා තියෙන්නේ. අපි ගානකින්ම ගමු මේ ටික තියෙන්නේ number of atoms in unit cell n. ඒ කියන්නේ atomic weight එක. volume of unit cell a cube. VC කියන එකෙන් දාලා තින්නේ. n ඒ කියන්නේ Avogadro numbers. මෙතන ගත්තොත් එහෙම අපි දන්නවා Avogadro numbers කියන්නේ මවුලයකට atom. කියන්නේ මවුලයකට ගත්තොත් එහෙම පරමාණු කීයක් තියනවද කියලා. ඕනෑම දෙයක පරමාණුවක් නේ. පරමාණු දැන් ළමයි පරමාණුකත් ඉතින් ඒත් මේ ගන්න මගේ. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ n ඒකෙන් ගන්න අපි. එකෙන් ගන්න ඇත්තට මේකේ එන්නේ GMOL ඍණයකනේ. ඒ කියන්නේ මවුලයකට තියෙන ස්කන්ධය ග්‍රෑම් ගන්න. හරි කිලෝග්‍රෑම් වලින් ගාවත් කිලෝග්‍රෑම්. එතකොට මවුලයකට පරමාණු තියෙනවා Avogadro ගාන. ඒ Avogadro ගාන ස්කන්ධය තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේ A කියලා දෙන්නේ. එතකොට අපි ගන්න මෙතන මෙච්චර ඇටම් ප්‍රමාණයක Avogadro ප්‍රමාණයක එන්නේ පරමාණු Avogadro ප්‍රමාණයක ස්කන්ධය තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් මවුලයට ග්‍රෑම්. ඒ වගේ ඊට පස්සේ ගන්නවා මේකේ තියෙන පරමාණු ප්‍රමාණය කියුබ් එක ඇතුලේ. කියුබ් එක නෙමෙයි සෝරි යුනිට් සෙල් එක ඇතුලේ. එතකොට මෙතනින් එනවා ස්කන්ධය. ස්කන්ධය ඊට පස්සේ ස්කන්ධේ පරිමාවෙන් බෙදුවම තමයි එන්නේ ඝනත්වය. ඒතර පරිමාවෙන් බෙදනවා කියන්නේ ඔන්න මේක එකයට ඊ වලින් වැඩි කරත් හරිනේ. එතකොට සමා මේ සූත්‍රය ඇවිල්ලා තියෙන්නේ යුනිට් සෙල් එක ඇතුලේ තියෙන පරමාණු ප්‍රමාණය A atomic weight පරමාණු ස්කන්ධය බෙදීම Na කියන්නේ Avogadro නියතය Vc කියන්නේ පරිමාව යුනිට් සෙල් එකේ එක එක්කෙනා මේ අර මේ මෙතන ස්කන්ධය හොයාගන්නකට එක එක විදි පාවිච්චි කරනවා. ඒක ඉතින් අවුලක් නැහැ. හොඳට මේ පුළුවන් අයට බැරි කෙනෙක් ඉන්නවා නම් අර වගේ එකක් නොකරගත්තා නම් හරි. මතක තියාගන්න නැතුව වගේ කරගන්න ඕන නම් අර එහෙම කරගන්න. ඒතර මේ ඇටොමික් යුනිට් සෙල් එක ඇතුලේ අපි කතා කරා අර හදාගත්තනේ. බොඩි සෙන්ටර්ඩ් එකේ නම් ඇටම් දෙකයි. මෙතන සිම්පල් කියුබික් හදුවේ නැහැ. සිම්පල් කියුබික් එකේ නම් ඇත්තටම යුනිට් සෙල් එක ඇතුලේ ඇටම් එකයි. ඒ සෙන්ටර්ඩ් 4යි. hexagonal එකේ 6යි. volume of unit cell a cube FCC and BCC මේ තියෙන එක එක දීලා මේ A වලට මෙව්වා. ඒතර ඒවා අපිට හදා ගන්නත් පුළුවන් ටක් ගාලා ඇඳ. ඒකෙන් අපිට මේක ගන්න කරන්න පුළුවන්. මේ තියෙන මේකේ හදලා මේ ක්‍රෝමියම් කියන්නේ BCC
බොඩි සෙන්ටර්ඩ් කියුබික් ස්ට්‍රක්චර් එක තමයි තියෙන්නේ. එතකොට ඒක යුනිට් සෙල් එක තමයි මේ තියෙන්නේ. එතකොට අපි ඝනත්වය ගන්නකොට අපි ඝනත්වය ගන්න ඇත්තම ස්කන්ධය බෙදීම පරිමාව. ඒතර මේකේ කියුබ් එක ඇතුලේ යුනිට් සෙල් එක ඇතුලේ ස්කන්ධයක් දෙන්න පුළුවන් එකම දේ තමයි මේ පරමාණු. අනිත් ඒවා හිස් අවකාශනේ. ඒතර පරමාණුව මේ පරමාණු වල තියෙන ස්කන්ධය හෙව්වා මේ කියුබ් එකේ පරිමාවෙන් බෙදුවා. ඒතර පරමාණු ස්කන්ධය ගන්න ඉස්සෙල්ලම පරමාණු ගන්න. මේ තියෙන දෙක. ඊට ස්කන්ධය හදා ගන්න. ස්කන්ධය හදා ගන්න නම් අර මම කියපු තරගේ මම කියන්නම් මෙතන තියෙන්නේ මවුලයකට ඇටම් මවුලයකට පරමාණු මෙච්චරක් තියෙනවා. එතකොට මේ පරමාණු ඔක්කොගෙම ස්කන්ධය මෙච්චරයි. එනම් පරමාණු දෙකක ස්කන්ධය කියන එකෙන් එනවා සම්පූර්ණ මේක ඇතුලේ තියෙන ස්කන්ධය. ඊට පස්සේ මේක පරිමාවෙන් බෙදලා පරිමාවෙන් බෙදනවා කියන්නේ ඉතින් එකයට පරිමාවෙන් වැඩි කරනවා වගේ එකක්. ඉතින් ඒ කියුබ් අරගත්තා. ඊට පස්සේ ඒ කියුබ් අපිට මේ R දීලා තියෙන හින්දා දැන් අපිට දැන් මෙතන නම් මේ දත්තයන් දීලා දිනවා. බොඩි සෙන්ටර්ඩ් කියුබික් එකේ කීයද ෆේස් සෙන්ටර්ඩ් කියුබික් එකේ කීයද මේ R එක්ක සම්බන්ධය. එතකොට දීලා තියෙන හින්දා ඉතින් එහෙම කෙලින්ම දත්තේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අර අපි අර ඩයගනල් එක ඇඳලා කරපු ක්‍රමයට ටක් 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 ගාලා එඳ ගන්න. ඒක හිතෙන් හදාගත්තා. ඉතින් මූල 2යි කියලා දැම්මා. මෙතන A කියලා දැම්මා. මෙතන දන්නවා අපි 4යි R කියලා. ටක් ගාලා සම්බන්ධ කරගත්තා. ආදේශ කරා එදුවා. මේක ඒනේ දීලා නැත්නම් අපි ඒතකොට ඒ වලට තමයි හදා ගන්න ඕනේ අර. ඒ කියන්නේ මේ යුනිට් සෙල් එකේ පැත්තක දිග කියන්නේ. ඒතර මේ කැල් එක ගහපු ගමන් මේ උත්තරේ එනවා. අනිත් එක බලන්න ඕනේ මේ යුනිට් හරියට ආදේශ කරගන්න ඕනේ. මොකද මෙතන ග්‍රෑම්ස් per මවුල් තිබ්බොත් එහෙම මේක මේ පල්ලෙහා එකත් ග්‍රෑම්ස් per මවුල් වලින්ම දාන්න ඕනේ. නැත්නම් එතනත් ආදිනවා. කිලෝග්‍රෑම් දිනනවා එක මෙතන කිලෝග්‍රෑම් කරගන්න ඕනේ. මෙතන කිලෝග්‍රෑම් කරගන්න. මෙතන හොඳට බැලුවොත් එහෙනම් මෙතන ඇත්තටම මේ කැපිලා යනවා යුනිට් ටිකත් මේ සමීකරණ. මෙතන උඩේ ඉන්නේ ග්‍රෑම්ස් per මවුල් නේ. මෙතන A කියුබ් කියන්නේ ඝනත්වය. ඝනත්වය නෙමෙයි සෝරි පරිමාව. එතකොට ඒක මීටර් ඝන මීටර වෙන්න පුළුවන් ඝන සෙන්ටිමීටර වෙන්න පුළුවන් මොකක් හරි ඒ ගානේ තියෙන අපි ගන්න තියෙන දත්තය හොය අපි ගන්න දත්ත. ඒතර මේකත් මේ ඇටම්ස් per mole. ඇටම් ප්‍රමාණයෙන් මවුල් එකක තියෙන එක නේ. අංකයක් නේ මවුල්. මවුලයට එතන මවුලයට මවුල කැපෙනවා. මෙතන ග්‍රෑම් ඝන මීටරයට ග්‍රෑම් හරි කිලෝග්‍රෑම් හරි මෙතන කිලෝග්‍රෑම් තිබ්බොත් ඝන මීටරයට කිලෝග්‍රෑම් පරිමාවයක දෙනවා. මොකක්ද එන එක. ඕක තමයි සමීකරණ. ස්කන්ධ බෙදීම් පරිමාව විදියට මත තියාගෙන අර විදියට ගොඩනගාගෙන යන්නත් පුළුවන්. නැත්නම් සරලවම මෙන්න මේක මත තියාගත්තා. NA බෙදීම PC NA. ඒතර ඒ NA කියන්නේ number of atoms in unit cell. ඒ කියන්නේ unit cell එක ඇතුලේ තියෙන පරමාණු ප්‍රමාණය. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධය බෙදීම යුනිට් සෙල් එකේ අපි අර හඳපු යුනිට් සෙල් එකේ මොකක් හරි තියෙන එකේ පරිමාව NA කියන්නේ එවොගැඩ්‍රෝ නියත. නැත්තම් අර විදිහට තර්ක කරලා ගාන යන්නත් පුළුවන්. ස්කන්ධ බෙදීම පරිමාව. මෙතන මේ අර මොකද්ද යුනිට් ලැටිස් පැරාමීටර්ස් එකට උදාහරණයක් තමයි මේක මේ තියෙන ලැටිස් පැරාමීටර් කියලා තියෙනවා. ඒතර මේකේ අපිට අර වගේ මේ A වලට R වලට සම්බන්ධයක් හොය ඉන්න දෙන්න ඕනේ නැහැ. මේ ලැටිස් පැරාමීටර් කියලා දීලා දෙන්නේ අපි අර මේ හොයන සිම්පල් මේ කියුබ් එකේ නෙමෙයි යුනිට් සෙල් එකේ මේ පැත්තක දිග තමයි මේ 3.6යි 1යි ඇන්ස්ටන් කියලා දීලා තියෙනවා. ඇන්ස්ටන් කිය ඇන්ස්ටන් මීටර් කරගන්න ඕන නම් අපි 10 ඍණ 10 මම හිතන්නේ මම හරි මතක නැහැ හරියටම 10 ඍණ 10න් ගුණ කරපුවම මේ මීටර් වෙනවා. ඒතර මේකේ atomic අපි හොයනවා නම් copper has a FCC structure lattice parameter 3.16 angstrom. What is the density? Density කියන්නේ ස්කන්ධය බෙදීම් පරිමාව. FCC crystal structure එක ගත්තොත් එහෙම අපි නිකන් ෆේස් එකක් අඳගමු. මේ යුනිට් සෙල් එකේ මේ වගේ නේද? මැද භාගය. විතර ඔක්කොම භාගයවුවා තියෙනවා මේක 1යි පිටිපස්ස 1යි 2යි 3යි 4යි 5යි 6යි. ස්ට්‍රක්චර් ටික මතක තියාගෙන ඉන්න ඕනේ නේද? මතක තියාගෙන හිටියත් අවුලක් නැහැ.
එහෙම නැත්තම් මේක ගොඩක් අර මතකයි නම් අර ස්ට්‍රක්චර්ස් ටික කිසිම අවුලක් නැහැ. සිම්පල් කියුබික් කිව්වොත් මෙහෙම. එකට එකට ගෑවිලා. ඔව් මොකක් හරි ඒක හදාගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ තමන්ට පහසුයිදී. 3යි මෙතන අටෙන් එකේ යුවා තියෙනවා අපිට හම්බ වෙනවා 8ක් 1යි 4යිනේ. මම හිතනවා හරි. face centered. ඔව් 4යි මේකේ. ඒතර පරමාණු 4යි. ඒතර මේක හොයන්න නම් රෝ ඝනත්වය ස්කන්ධය හොයන්නේ ඉස්සලාම number of atoms පරමාණු ප්‍රමාණය 4යි. පරමාණුක ස්කන්ධය අපි ගන්නවා. එතකොට මෙතන ඇවගාඩ්‍රෝ ප්‍රමාණයක ස්කන්ධය කියන්නේ අණු අයන ඕන දෙයක්. මේක නම් පරමාණුනේ 6.0.2 වැඩි කිරීම 1023 වෙනි බලයක ස්කන්ධය 63.5යි නම් පරමාණු 4ක ස්කන්ධය. මේකෙන් මම ගත්තේ ස්කන්ධය යුනිට් සෙල් එකට. ඊට පස්සේ මේක පරිමාවෙන් බෙදනවා. පරිමාවෙන් බෙදුවත් 1යි 1යට පරිමාවෙන් වැඩි කරත් 1යි. ඉතින් මෙතෙන්ට පරිමාව දාන්න තියෙන්නේ. පරිමාව මේ ඇම්ස්ටන් 3.1 කියලා දීලා තියෙනවා. මම මේක මීටර කරලාම දා ගන්නවා. 3.16 වැඩි කිරීම 10 ඍණ 10 ගණය. මේ කැල්ල එකක් ගහපු ගමන් අපි උඩ ඒකක දැම්මේ මෙතන 3.6 අපි මීටර කරගත්තා. ඒතර ඝන මීටර මෙතන ඝන මීටර වෙනවා. ඝන මීටර මෙතන උඩට ගියම ඝන මීටරයට වෙනවා. එතකොට අපිට මේ 6.35 සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රාදේශ කරේ ග්‍රෑම් වලින්. එතකොට මේකේ ඒකක එන්නේ ග්‍රෑම් ඝන මීටරයට. මෙතන නම් ඝන සෙන්ටිමීටර දිලා තියෙන්නේ. ඒක ඕනේ එකකට පරිවර්තනය කරගත්තා. උත්තරේ එනවා. පොඩ්ඩක් අර මේ ගණන් වලදී බලන්න මේ යුනිට් හරියටම කැපිලා ගියාද කියලා. මොකද නැත්තම් ග්‍රෑම් වලින් එන්න ඕන එක කිලෝග්‍රෑම් වලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මාරු වෙලා තියෙන්නේ. ඔය ටික තමයි එදා ක්‍රිස්ටල් ස්ට්‍රක්චර්ස් කියන එකේ තියෙන්නේ. ඔය ටිකේ අවුලක් නෑ නේද? අවුලක් නෑනේ. ටිකක් ඉඳන්කෝ. ඕකේ. ඇවගාඩ්‍රෝ නියතයෙන් බෙදන්නේ ඇයි මචං? ඇවගාඩ්‍රෝ නියතයෙන් බෙදන්නේ අතරම දැන් මෙතන මේ අපිට ගන්න ඕනනේ මේ එක පරමාණු මේ ස්කන්ධය ගන්න බෑ. එතකොට පරමාණු තියෙනවා යුනිට් සෙල් එක ඇතුලේ 4ක්. එතකොට 4 අපි පරමාණුක ස්කන්ධය කියන එක ගන්න තමයි මේ තියෙන්නේ. අපි කෙමිස්ට්‍රි වල මතකද දන්නේ A level කරලා සූත්‍රය මට සූත්‍රය නම් මතක නැහැ. මම ගන්නේ නම් මෙහෙමයි. මෞලයක ස්කන්ධය නේද දෙන්නේ. මේ G මෞලික ස්කන්ධය මෞල ගාණයෙන් බෙදුවාම හරිනේ. සෝරි මේ පරමාණු ගාණයෙන් බෙදුවම එක පරමාණුක ස්කන්ධය. එතකොට ඒක වැඩි කරපුවාම තියෙන පරමාණු ගාණයෙන් ස්කන්ධය එනවා. ස්කන්ධය බෙදීම පරිමාණු නිසා මේක මේ විදිහට ටික දාගෙන
ඒ මං A note කියලා තියෙන්නේ. මේක ඇන්ස්ටන් ඔව් ඔව්. ඒක ඒකකයක් නිකන් මීටර් සෙන්ටිමීටර් වගේ ඔය කුඩා දුරවල් මගින් ඒකකයක් මේ ඇන්ස්ටන් මීටර් වලට හරව ගන්න නම් 10 ඍණ 10යි වැඩි කරපුවහම මේක මීටර 10 10 ඕක මීටර වෙනවා. ඒ දීලා තියෙන මචං ඔය දෙක දිගනේ. ඔව් ලැටිස් පැරාමීටර් කියලා දුන්නේ පාදක දිග පාදක දිග දුන්නේ නැත්නම් අර විදිහට හදාගන්න මේක දුන්නාම ඉතින් හරිම ලේසි පරිමාව හොයන්න. ආනේ. මේ ටික තමයි එතන නම්. ඒතකොට ඒක ඉවරයි. ඊට පස්සේ අනිටියුට් එකේ මතකයේදී ගණන් දෙයක් අපිට දීලා තිබ්බා migrate through then find the diameter of the largest atom that could migrate through again මේ අපිට දීලා නැහැ මොකක්ද ස්ට්‍රක්චර් කියලා නේ මේකනේ ප්‍රශ්නේ. එතකොට මේ සිම්පල් කියුබික් ස්ට්‍රක්චර් එක ඇතුලෙන් අපිට මේ හරහා දැන් අපි කතා කරා මේ හිඩස් තියෙනවා මේ පරමාණු තිබ්බහම දැන් මේ හිඩස් අතරින් යවන්න පුළුවන් migrate through largest atom කියන්නේ ලොකුම පරමාණුව මොකද්ද මේ හිඩස් අතරින් යවන්න පුළුවන් කියන්නේ මේ පරමාණු එහාට මෙහාට යන්න බෑ මේක තියෙද්දිම මේ void space අතරින් මේ හිඩස් අතරින් යවන්න පුළුවන් ලොකුම පරමාණුව මොකද්ද? ඒතකොට ලොකුම පරමාණුවක් යවන්න නම් අපි බලන්න ඕනේ හැම වෙලේම මේක තියෙන මේ තියෙන අවම දුර මේ හැම වෙලේම මේ පරමාණු මේ රවුම් ටවුම් වගේ ආපුවම මේ රවුම් සෙට් වුණාම මේ එක එක තැන්වල මේ තියෙනවනේ මේ ඇවිල්ලා තියෙනවනේ මේ දුර අඩු වෙනවනේ මේ වගේ මෙරා ඇවිල්ලා තියෙන හින්දා. ඒතර අවම දුරනුත් මේක පන්නන්න පුළුවන් නම් ඒ කියන්නේ මේක හරහා ඕනනම් මයිග්‍රේට් කරන්න පුළුවන් කියලා. අවම දුර අරයක් විදිහට තියෙන පරමාණුවක් තමයි මේකෙන් ඇතුලෙන් යවන්න පුළුවන්. ඒතර ඒක හොයන්න නම් අපි අර මතක ඇති අර වගේ අපි හැදුවනේ මේ අරය හොයන්න එහෙම සම්බන්ධයක් ගත්තනේ මේකේ R කියලා. ඒ වගේ එකක් තමයි කරන්නේ. අපි ගන්නවා මේ ෆේස් එක. ෆේස් එක ඇඳ ගන්නවා මෙහෙ. යට තියෙනව නේ මං ඒකම ගත්තත් ඇඳලා දිනවා සෝරි. ඇඳලා දිනවා. මේ තියෙන මූණත. මූණත තරහා මේ පේනවා හොඳට මේ අවම දුරක් තියෙන. ඇත්තට මේ නිරා ගියපු තැන් වලින් තමයි. ඒ නිරා ගියපු තැන් වලිනුත් අපිට මේක යවා ගන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක තමයි ලොකුම අරයක් තියෙන මේ පරමාණුව ඩයමීටර් එකක් තියෙන පරමාණුව මේක ඇතුලෙන් යවා ගන්න පුළුවන් හතර අතට. ඒතකොට ඒකට අර ෆේස් සෙන්ටර්ඩ් කියුබ් එකකින් අපි A කියලා දන්නවා මේ පැත්තක දිග. මේකත් A කියලා ගන්නවා. ඊට පස්සේ මේකේ අපිට එනවා එතකොට මේ ෆේස් එකේ මෙතන මේ පරමාණු හරහා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන් මේ පරමාණු උදුගර අපි R කියලා දන්නවනේ. R. එතකොට මෙතන පරමාණුවේ ඩයමීටර් එකම ගන්නවා. කෙලින්ම මෙතනින් යවන්න නිසා D මෙතෙන්ට ගන්න R. ඊට පස්සේ අපි මේකට මේ පයිතගරස් මම හිතන දාලා තියෙන්නේ. ඒක හදලා මේ D යුක්ත කරගත්තා උත්තරයක් ගත්තා. අර ඒ ඔය උත්තරේ අරන් තියෙන්නේ කොහොමද? මේ තියෙන්නේ D ධන 2R කියන්නේ මේ දිගනේ. ඕ නෑ නෑ හරි නෑ නෑ මං අහන්නේ ඔය අගයන් ටිකක් ආදේශ කරලා උඩ ගානේ තියෙන්නේ. ගාන ලැටිස් පැරාමීටර්ස් ඕනේ. තමයි කියන්නේ ඇන්ස්ටන් 2යි කියලා දීලා තියෙනවා. පැත්තේ දිග. මේ දිග. ඒක තමයි කෙලින්ම 2යි කියලා ආදේශ කරලා මට ඇන්ස්ටන් වලින් උත්තරය අරන්. R ට මේක දාලා. ඊට පස්සේ මෙතන මේ A වර්ගය දැන් කියන්නේ මේක දුර හොයාගත්ත එක නේ වලින්. මෙතන අර හින්දා A වර්ගය දැන A වර්ගයේ වර්ගමූලය කියන්නේ මූල 2යි. මූල 2යි කියලා තමයි D ධන 2යි. ඒක සුළු කරා අපි දන්නවා R D වලට උත්තරයක් ගත්තා. උත්තරේ මෙතන මම ඒත් ලියාගෙන නැති මම හිතන්නේ R වලින්. එක මේකකින් උත්තරේ සුළු කරලා ගත්තා. The void space in a small cubic structure is found at the center of the unit cell. එතන මේක ඇත්තට මයිග්‍රේට් කරන්න ඕනේ නැහැ මේ දෙවෙනි කොටසේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ හරහා යවන්න ඕනේ නැහැ. කොහොම හරි මේක ඇතුලේ තියෙන
මේකේ ඇතුලේ රඳවන්න තමයි ඕනේ. එතකොට ඇත්තට මේ වගේ මේ තැනක අපි අවම දුර බලන්න ඕනේ නැහැ. කොහොම හරි ගමන්නේ මේකේ උඩ පියන අපි හිතමු අයින් කරලා තියනවා මේකක් මේකේ හැඩේ වෙනස් වෙන්නේ නැතුව ආයේ මේ පියන වහන්න පුළුවන් වෙන්න මේකක් තියෙනවා. ඒකේ උපරිම ඩයමීටර් එක තමයි අහන්නේ. එතකොට ඇත්තටම මේ හොඳ ලොකු ස්පේස් එකක් හැදෙනවා මේ මීටර් දෙකකට වැඩිය මේ මැද. පොඩක් ඇඳලා බැලුවොත් හිතාගත්තා කියන්නේ බෝල වල සෙට් වෙන තැන් එක ගත්තොත් එහෙනම් මේ මෙතන මේ තැන් වලට වැඩි ස්පේස් එකක් තියෙනවා මැද. ඒතකොට මෙතන මේ මෙතනින් යවනවට වැඩිය ලොකු පරමාණුවක් අතර මේක මැද තියාගත්තා. ඒතකොට ඒකට අපි හදන්නේ අර මතකයේ ඇති මෙතන කියුබ් එක හරහා කපලා තියෙන්නේ. මෙතන හරහා කපලා ඒක හරහා මේකට තමයි මේ ප්‍රකාශනය හදාගෙන තියෙන්නේ. අපි අර මේකේ ෆේස් එකේ හදාගත්තා වගේ මේකේ හදාගෙන තියෙන්නේ මේ එක මුල්ලකින්. මෙතෙන්ට මේ තියෙන්නේ. ඊට පස්සේ මැද අපි තියෙන පරමාණුවේ ඩයමීටර් එක. මෙතනින් ගියාම අපි මේ පිටිපස්සේ තියෙන පරමාණුවෙන් තමයි එළියට එන්නේ. මේ තියෙන්නේ මේ පරමාණුවේ RAR. එතකොට අරක සරලයි ගන්නවා මේක දුර r ධන r 2r ධන d සමානයි මෙතන හැබැයි අර a නෙමෙයි එන්නේ මොකද මේ අපි යන්නේ මේ කියුබ් එකේ මෙතන ඉඳන් මෙතෙන්ට වගේ මෙතන ඉඳන් මෙතෙන්ටනේ යන්නේ මේකේ r ගත්තා මේකේ මැද තියෙන එකේ ඩයමීටර් එක ගත්තා මේකේ r ගත්තානේ එතකොට මේ දුර කියන්නේ ඇත්තටම මේ තලය මේ තලයේ දිගේ තමයි ගිහිල්ලා තියෙන්නේ මෙතනින් කැපිලා යන තලය මේකේ පිටිපස්සේ ඉඳන් මේ මුල්ලට යන තලය මෙතන ඉඳන් පල්ලෙහාට යන තලය. එතකොට මේ දිග තමයි ඒක නෙමෙයි ගන්න ඕන. මේක ඉඳන් මේ පිටිපස්සට මේ දිග. ඒක මේ කියලා ගත්තේ අපි ඩයගනල් එක නේ. යට ලේයර් එකේ ඩයගනල් එක තමයි මේ තියෙන්නේ. ඩයගනල් එක ඊට පස්සේ මේ පිටිපස්සේ ඉඳන් යට මේකට තියෙන දුර තමයි මේ අරන් තියෙන්නේ. ඒ පැත්තක දිගනේ. ගත්තා පයිතගරස් දැම්මා. උත්තරේ ගත්තා. face centered cubic එකේ මේ සම්බන්ධ හදනකොට වගේ එකක් තමයි කරන්නේ. මේක face centered වගේ එකක් නෙමෙයි. මේ sorry body centered වගේ එකක් නෙමෙයි. මැද තිබ්බහම body centered එකෙත් එහෙමනේ තියෙන්නේ. උඩ 4යි යට 4යි මැද එකක් තියෙනවා. මේකේ තමයි. body centered එකේ නම් අතර මේකත් මේ පරමාණු තියෙන්නේ මේ වගේම එකක්. එතකොට අපි ගන්නවා r r r r 4යි r කියලා. මේක එහෙම නැහැ. අපි r d r සමානයි 2යි මූල 2යි a ධන a නෙමෙයි sorry a පයිතගරස් දැම්මා d වලට ආගේ හෙව්වා. ඊපස්සේ මිල ඉන්ඩිසිස් කියලා ඇත්තම ගත්තේ අපි මේ පරමාණුවක් තියෙන තැනක් හරි පරමාණුක තලයක් තියෙන තැනක් හරි අඳුන ගන්න තමයි මේ මිල ඉන්ඩිසිස් කියන එක අරගෙන ගියේ. එතකොට අපි ඕ කියලා හදාගත්ත කෝඩිනේෂන් සිස්ටම් එක යම් පරමාණුවක් අරගෙන ඒක XYZ හදාගත්ත තල තුන හදාගෙන ඊට පස්සේ තමයි හදාගත්තේ අපි පරමාණු තියෙන තැන. අපි දැන් මේ O කියන එක ඇත්තටම සෙන්ටර් එකේ තියෙන්නේ. XYZ තලය ගත්තොත් එහෙනම් 0.0 කියන ස්ථානේ තමයි මේ O කියන එක තියෙන්නේ. අතර P වගේ එකක් ගත්තොත් එහෙම මේ X වලට 1යි. X 1යි. Y කියන අක්ෂය කණ්ඩාංකය 0. y 0. මේ XYZ පිළිවෙලට තියෙන්නේ. Z කියන එක කණ්ඩාංකය අතන Z නෑ. Z වලට කණ්ඩාංකයකුත් නෑ මේකට. ඒකත් 0. ඒතර V වගේ එකක් ගත්තොත් එහෙනම් මෙතන තියෙන එක. ඒතර X වලට කණ්ඩාංකයක් තියෙනවා මෙහාට. මේ දුරක් ගන්න වෙයි මෙතෙන්ට ගන්න. එතකොට ඒක 1යි. එතකොට y වලට කණ්ඩාංකයක් කරන් තියෙනවා 1යි. මේක මෙතෙන්ට එන්න බෑ මෙතෙන්ට. ඊට පස්සේ z වලට කණ්ඩාංකයකුත් තියෙනවා මෙතෙන්ට 1යි කියලා. v කියන එක 1යි. මේ වගේ තමයි අර ත්‍රිමාන තලයේ අර අක්ෂය මේ පොයින්ට් නම් කරනවා වගේ එක තමයි කරලා තියෙන්නේ. අපි ත්‍රිමාන තලයේ නම් කරලා තියෙනවනේ. මේකට 1 1 කියලා තිබ්බොත් මෙතන 1යි කියලා. ඒ වගේ තමයි z තලයක මේක 1 1 එහෙම කියලා නම් කරලා තියෙන එක තමයි මේ point coordination in crystals කියලා ගත්තේ. එතකොට crystallographic directions direction එකක් දක්වන්නත් පුළුවන් මේකෙන් මේ දිශාවක්. ඒ කියන්නේ මේ යම් පරමාණුක ඉඳලා තව පරමාණුවකට direction එකක් දක්වන්නත් මේ point
coordination එක භාවිතා කරන්න පුළුවන්. Identify the standing point and the end point coordination of the direction. කියන ආරම්භක ස්ථානයේ අපිට අවසාන ස්ථානයෙන් ඛණ්ඩාංක ලබා ගන්නවා. Subtract starting point coordination from the end point coordination. අවසන් වෙන ස්ථානයේ කෝඩ් XYZ ඛණ්ඩාංක වලින් ආරම්භක ස්ථානයේ XYZ coordination numbers අඩු කරලා දානවා. Subtract starting point coordination number from the end point coordinate. Subtract. ඉතින් ආරම්භක ලක්ෂ්‍ය වනේ අඩු කරලා දාන්න. මටත් ඒක හරියට මතක නැහැ. බලමු අපි මේවට ගියාට පස්සේ. Crystallographic directions. For some crystals share several non-parallel directions with different indices. Crystallographic in cubic system 1 12. ඊට පස්සේ අපි ආපු එකක් තමයි මේ linear density කියන්නේ. අර වගේම එකක් අපි density ඝනත්වය ගැන කතා කරා. මේක රේඛීය ඝනත්වය. linear density කියලා වගේ ගන්න එක රේඛීය ඝනත්වය. එතකොට රේඛීය ඝනත්වය ගන්නකොට අපි එතන පරිමාව නෙමෙයි ගන්නෙ. හේතුව මේ රේඛීය ඝනත්වයනේ. එතකොට අපි දැන් ඝනත්වය කියන එක හොයන්නේ ත්‍රිමාන තලයක. කියන්නේ දිග පළල උස කියන මේ මාන තුනම පාවිච්චි කරලා තමයි ඝනත්වය කියලා ගන්න. එතකොට දැන් ද්විමාන තලයක නම් අපි පරිමාවෙදී එක පරමාණුවක් අඳුන ගන්න නම් ඇත්තටම අපිට හඳුන්වන්න වෙන්නේ පරිමාවක් විදියට. දිග පළල උස කියන තලයක පරමාණුවක් කියන්නේ මොකද්ද කියන එක අපිට අර්ථ දක්වන්න ගියොත් එහෙම ඇත්තටම පරිමාවක් විදියට තමයි අර්ථ දක්වන්නේ. වෙයි ද්විමාන තලයක පරිමාව මේ පරමාණුවක් අර්ථ දක්වන්න ගියම ඇත්තටම ගෝලනේ ඉන්නේ. දිග පළල විතරයි උසක් නෑ. ඒතර අපි ගන්න නැත්නම් වර්ගඵලයක්. එතකොට අපි අර මතකද දන්නේ ක්‍රිස්ටල් වල අපි මේ නම් කරා මේ ක්‍රිස්ටල් කොච්චර මේ යුනිට් සෙල් එක ඇතුලේ කොච්චර පරමාණු තියනවද කියලා ගත්තේ ඇත්තටම මේ පරිමාවෙන්. කියන්නේ කොච්චර කියන්නේ 8n එකේ කැලි කීයක් තියනවද එහෙම. ඇත්තට මේ ලීනියර් ඩෙන්සිටි කියලා ගන්නකොට ඇත්තටම මේක ලීනියර් වෙනවා. ලීනියර් ඩෙන්සිටි කියන එක ඇත්තට ද්විමාන තලයක නම් අපි මතක ඇති වර්ගඵලයෙන් තමයි හඳුනගන්නේ පරමාණු. ඒතර ලීනියර් එක ලීනියර් කියන්නේ රේඛීය එක තලයයි. ඒතර එක තලයකින් දිග වගේ එකක් විතරයි තියෙන්නේ. දිග වගේ දෙයකින් විතරක් පරමාණුවක් හඳුන ගන්න ඕන නම් ඇත්තටම මේක ඩයමීටරකින් තමයි පරමාණුවක් කියලා හඳුනගන්නේ. මොකක් හරි ඒ යන ලීනියර් ඒ රේඛාව දිගේ අපිට අරයක් හරි විස්කම්බයක් හරි අහුවෙන අරයක් අහුවෙනවා නම් ඒතරම ඒක පරමාණු භාගයයි කියලා ගන්න. ඒ යන රේඛාව ඇතුලේ විස්කම්බයක්ම අහුවෙනවා නම් අපි ඒක පරමාණුවක් කියලා හඳුනගන්නවා. දැන් අපි ද්විමාන තලයක පරිමාව හොයද්දි සාමාන්‍යයෙන් අපිට මතකයි සම්පූර්ණ මේ කොටස් අරගෙන සම්පූර්ණ පරිමාවම හොයලා තමයි එක එකයි කියලා දෙන්නේ. හැබැයි මේක එහෙම නෙමෙයි අපිට ඒ ලීනියර් ඩෙන්සිටි එක හොයන අක්ෂය දිගේ අහුවෙන විස්කම්බයක් තමයි අපි හඳුනගන්නේ එක පරමාණුවක් විදිහට. linear කියන එකේ මොකද linear density atoms number of atoms centered on the direction vector. ඒ කියන්නේ ගන්න දිශාවට තියෙන ඒ වෙක්ටර් එක අපිට එක දිශාවක් නෙන්නේ 110 කියන ඩිරෙක්ෂන් එකට තියෙන linear density හොයන්න ගියොත් මේකනේ 111 තලය. එතකොට ඩිරෙක්ෂන් එක. ඒතර ඒක හරහා අපිට අහු වෙනවා අරයන් 1යි 2යි 3යි 4යි. අරයන් 4යි කියන්නේ විස්කම්බයන් නම් 2යි. ඒතර දෙක අරන් තියෙන මේක ඇටම්ස් 2යි අහුවෙන්නේ. අපි ඝනත්වය සාමාන්‍ය ඝනත්වය හොයද්දී නම් අපි කෙරුවේ ස්කන්ධය බෙදීම පරිමාව. හැබැයි ලීනියර් එකේදී කරන්නේ අපි පරමාණු ප්‍රමාණය කියන්නේ අහුවෙන විස්කම්බ ප්‍රමාණය බෙදුවේ දිගෙන්. ලීනියර් නිසා රේඛීය රේඛාව දිගේ තියෙන ප්‍රමාණය. ඝනත්වය කියන එක අපි හරිය හැමෝම ඝනත්වය කියලා අහලා තියෙන හින්දා අපි ඒක හැම වෙලෙම හිතාගෙන ඉන්නේ මේක. ස්කන්ධේ පරිමාවකින් බෙදින්නේ. ඒක ලීනියර් හරි අපිට තව දැන් පල්ලෙහාදී අහුවෙනවා ඒ ප්ලේනර් ඩෙන්සිටි කියලා කියන්නේ. තලයක වර්ගඵල ඝනත්වය වගේ එකක්. ඒකෙදී අපි ගන්න ඇත්තටම මේක වර්ගඵලයක් තමයි මේ හඳුනගන්නේ එක පරමාණුවක් විදිහට. මේකේ 111 ප්ලේන් එකේ පරමාණු අහුවෙනවා. අරයන් අහුවෙනවා 1යි 2යි 3යි 4ක් කියන්නේ විස්කම්බයන් නම් 2යි. විස්කම්බයන් දෙකක් එන්න නම් ඇත්තටම පරමාණු දෙකකින් විස්කම්බයන් දෙකක් එන්නේ.
ඒක තමයි මේ 2යි කියලා ගන්න. මේ තලය ගත්තොත් එහෙම ඒත් ඒ වගේම එකක්. මෙතන අරයයි මෙතන අරයයි. එතකොට අරයන් 2යි විස්කම්බයයි. ආයි මේ හරහා යනකොට විස්කම්බයක් වෙනවා. මෙතන මේ තලයේ ලීනියර් ඩෙන්සිටි ගත්තා 2යි. එතකොට මේ දිගෙන් තමයි බෙදන්නේ. linear density වලදී ඉතින් අර ස්කන්ධය බෙදීම පරිමාණය unit length of the direction vector. ඒ කියන්නේ අපි ගත්ත දිශාවට අදාළ දිගෙන් තමයි බෙදන්නේ. ඔක තමයි scenery. ඒක crystallographic plane කියන එක අපි කලින් හඳුනාගත්තේ ඒක point පරමාණු දෙන්න මෙතන තියෙන තලය. තලයන් වල පොඩි විශේෂ ලක්ෂණ තියෙනවා. හැම වෙලේම එක තලයකට සමාන්තර තල වලට එකම මේ නම්බර්ස් තමයි එන්නේ. මේක පල්ලෙහාට යද්දි මේක පැහැදිලි වෙනවා. මෙතන තියෙන මෙතඩ් එක crystallographic planes Miller indices 3 axial inception of plane crossed marginal parallel planes Miller indices. මේකෙදි ගන්න අපි මේ කාඩ් XYZ අක්ෂ කැපෙන ලක්ෂවල coordination තමයි අරගෙන මේ තලයන් නම් කරන්නේ. මේ method එක if the plane pass through the second selected origin එක කියන්නේ අපි ගන්න මූලය කියලා දෙනවා. අපි දැන් මේක මේ O කියලා ගන්න තැන අපිට මෙතනත් ගන්න පුළුවන් මෙතනත් ගන්න පුළුවන් මේකට එහා පැත්තේ තියෙන cube එකේ මොකක් හරි තැනක් ගන්න පුළුවන් මෙතන උඩ තැන උනත් ගන්න පුළුවන් මේ O විදියට. මේ O හරහා බැරි වෙලාවත් මේ අපිට මේ අඳුන්වන්න ඕනේ තලය යනවා නම් must be established at the corner of another unit cell. කියන්නේ ඒ origin එක වෙන තැනක අර්ථ දක්වන්න තමයි අපිට ඒක නම් කරන්න බැරි වෙලාවත් මෙතන u වල අපි o කියලා ගත්තොත් එහෙනම් මෙතන මේ තලය නම් කරන්න බෑ. ඒක අපිට මේ origin එක මෙතන හරි කොතන හරි වෙන තැනකට අරන් ගිහලා තමයි xyz coordination කියන්නේ. ඒ වගේම අපි දැන් මෙතන මේ origin එක අරන් යන තැන අනුව මේ තලයේ මේ coordination වෙනස් වෙනවා. එහෙම එකක් තියෙනවා. read of interception of planes with axis terms of ABC වලින් මේ තලයන් කැපෙන තැන් ටික රීඩ් කරන්න. කියන්නේ ඡේදනය වෙන ඉන්ස්පෙක්ෂන් වෙන තලයන් ටික නිරීක්ෂණය කරන්න take the reciprocals of the inspection. ඒ කියන්නේ ඒකේ පරස්පරයන් ටික ගන්න ඕනේ. ඊට පස්සේ කැපෙන ලක්ෂ වල reduce to smallest integer value. කියන්නේ පොඩිම value එක වෙනකන් integer value එක වෙනකන් බෙදලා කියන්නේ කුඩාම value එක ගන්නවා. enclose in the number of moments in the කියන්නේ මේක දාන්න ඕන විදිහ කියන වරහන් positive integer values ki කියන්නේ positive value please overbar කියන්නේ බැරි වෙලාවත් මේකට එන කාඩ් මේ මොකද්ද coordination number එක negative value එකක් නම් අපි ඍණ කියලා දාන්නේ. නැත්නම් මේ උඩින් bar එකක් විදිහට තමයි මේක දාන්නේ. මේ තියෙන උදාහරණ ටික මේ තියෙන O XYZ නම් කරලා තියෙනවා. ඒක ගන්න ඡේදන ලක්ෂ interceptions නේ. ඒතර ABC කියලා අපි ගමු කැපෙන තැන් ටික. මෙතන X කැපෙන්නේ එකේදී. අපි මේ unit cell එකේ එක length එකක් අපි ගන්න මේ තලයේ XYZ තලයේ මේ එකක් විදිහට. 1 2 3 4 ගත්තොත් 2 කියනකොට තව එකක් ඉස්සරහට එනවා. එකෙන් කැපිලා තියෙනවා. B කියන එක Y XYZ විදිහට මේකත් යන්නේ. B කියන එක කැපිලා තියෙන්නේ එකකින්. unit cell length එකකින් තමයි Y අක්ෂය කැපිලා තියෙන එකයි. C කියන එක කැපිලා නැහැ සමාන්තරව ගිහිල්ලා තියෙනවා. ඒකට අපි ඒක ගන්නේ අනන්තයේදී ඡේදනය වෙනවා කියන එක හින්දා තමයි මේ අනන්තය කියන එක දාලා තියෙන්නේ. අනන්තයේදී ඡේදනය වෙලා නැහැ. සමාන්තරව ගිහිල්ලා අනන්තයේදී ඡේදනය වෙනවා කියන අදහසින් වගේ තමයි දාන්නේ. අනන්තය කියලා දාන්නේ. රෙසිප්‍රොකේෂන් කියන්නේ මේක පරස්පරයි. උඩ පහළ මාරු කරන්න මේක. හරිය. එකයට අනන්තය දන්නවා සංඛ්‍යාවක් ඉතා විශාල සංඛ්‍යාවකින් බෙදුවම බිඳුවට අවසන් වෙනවා. ඉතින් බිඳුවයි කියලා ගන්නවා. මේක පරස්පරයන් එකේ පරස්පරයත් එකමයි එකේ පරස්පරයත් එකමයි. රිඩක්ෂන් කියන්නේ මේක 2 5 වගේ කියන අර බෙදලා තව කුඩා කරන්න පුළුවන් අංකාවත් ඒ ටික බෙදලා කුඩා කරගන්න ඕනේ. එතන මේක කුඩා එක කුඩා කරගන්න බෑනේ තව සංඛ්‍යා වලින් බෙදලා. ඒ ඉන්ටිජර් වැලියු එකක් කෙනෙක් විදිහට දශම භාග ඉතුරු වෙන්නේ නැහැ සාමාන්‍ය සංඛ්‍යාවක් කෙනෙක් විදිහට බෙදලා අයින් කරගත්තා. ඒක මිලර් ඉන්ඩිස් එක විදිහට වරහන් නැතුව ලියාගත්තා. මේකෙත් එහෙමයි. මෙතන දීලා තියෙන භාගයයි A කියන තැන මෙතන x අක්ෂයේ භාගය කියන එකෙන් තමයි කැපිලා තියෙන්නේ.
y අක්ෂයෙන් කැපිලා නැහැ. ඒතකොට අනන්තයේදී ඡේදනය වෙනවා කියලා ගන්නවා. c කියන එක z අක්ෂයේදීත් කැපිලා නැහැ. ඒක අනන්තයේදී ඡේදනය වෙලා කියලා ගන්නවා. ඊට පස්සේ පරස්පරය ගන්නකොට 1 යට 2 භාගී කියන එක 2 යට 1 වෙනවා. 1 දැන් මෙතන පරස්පරයන් ගන්නකොට 1 යට අනන්තය 1 යට අනන්තය බිංදු වෙලා තියෙනවා. මෙතන භාගයේ පරස්පරය ගන්නකොට 2 වෙලා දෙනවා. ඊට පස්සේ රෙඩියුස් කරගන්නකොට අපි තව කුඩා කරගන්න පුළුවන් නම් මේ පූර්ණ ඉන්ටිජර් එකක් වෙන විදිහට ඒක බෙදා ගන්න. එතන මේ 2 බෙදෙනා 2කින් බිංදු 2කින් බෙදුනට අවුලක් නැහැ නේ බිංදුවම. එක කියලා ගන්නවා 100 තමයි මිල ඉන්ඩිසිස්. ඉන්ඩිසිස් එක කියන්නේ නිකන් තියෙන තැනක් අඳුන ගන්න අර තලයේ දෙන මේ එකක් විදිහට තමයි කියන්නේ. මිල ඉන්ඩිසිස් එක අපි මොකක් හරි 100 කියලා දුන්නොත් මේ තලය මොකක්ද කියන එක අඳුන ගන්න පුළුවන් වෙනවා. මේ ෆේස් වල සාමාන්‍යයෙන් එන්නේ සාමාන්‍යයෙන් එකයි. දැන් මේ ටික බැලුවොත් හොඳට වෙනවා මේ. දැන් මෙතන මේ පිටිපස්සේ මේ මුල්ල කියලා ගන්නකො O කියලා ගන්න. එතකොට හැම වෙලේම මේ x අක්ෂය විතරයි මෙතනින් කැපිලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම අනන්තයේ තමයි කැපිලා තියෙන්නේ. එතකොට එකයට අනන්ත බිඳු වෙනවා. y z බිඳු වෙලා තියෙනවා හැම වෙලේම එකයි. එතන ඕනෑම කියුබික් කියුබ් එක ෆේස් ගත්තොත් එහෙම එක තමයි. කියන්නේ 1 බිංදු 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 1 බිංදුව බිංදු බිංදු 1 ඒ වගේම තමයි. එහෙම ඒකේ x y z පොඩ්ඩක් ඇදලාම පෙන්නන්න පුළුවන්. ඔතන එකක කරහකෝ ඔය ඕකේ C ආපු එකේ මේක දැන් මේ මෙතන මේකට වැහිලානේ තියෙන නිල් පාට මේකට මම ඒක හිතාගනින් මේ මෙතන මුල්ල එක තමයි මේ තියෙන ඕ ලක්ෂය. ඔව් හරි ඒකේ 0 0 ඔව් මේ තමයි x z එක x එක. මේක තමයි z එක. මේක තමයි x එක මේකනේ x කියලා ගත්තේ. මේක y. එතකොට මම x y z කියලා ලියාගත්තොත් එහෙම ඡේදනය වෙන්නේ x ඡේදනය වෙන්නේ එකේදී. මෙතන මේ යුනිට් සෙල් ලෙන්ත් එකකදී තමයි ඡේදනය වෙලා තියෙන්නේ. y ඡේදනය වෙලා නැහැ සමාන්තරව යනවා. අපි ගන්නවා අනන්තයේදී ඡේදනය වෙන්නේ. z ඡේදනය වෙලත් නැහැ මේ කොහොම සමාන්තරව යන්නේ මේ z අක්ෂයට. ඒකත් ගන්නවා අනන්තයේදී ඡේදනය වෙනවා කියලා. ඊට පස්සේ අපි මේ පරස්පරයන් ගන්නවා. එකේ පරස්පරය 1 යට 1 1 යට 1යි. මේක පරස්පරය ගත්තාම 1 යට අනන්තය. ඉන්ෆිනිටි. මේකත් 1 යට ඉන්ෆිනිටි. එතකොට මේක 1යි. මේක ඉන්ෆිනිටි කියන්නේ ඉතා විශාල සංඛ්‍යාවක් යම් සමකයක් ඉතා විශාල සංඛ්‍යාවක් බිඳුවට ආසන්න බිඳුව කියලා ගන්න. එහෙම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් බැරි වෙලාවත් මෙතන මොකක් හරි හේතුවකින් මෙතන කියන්නේ. තව ඉස්සරහට වෙල මෙතන 2 එනවා නම් 2 වගේ આવොත් එහෙම කියලා ගන්න පුළුවන්. ඔව් මේක දෙකෙන් බෙදුවා. ඒ මචං උඩයි යටයි දෙකම එකතු කරාද බෙදුවද? ಗುಣ කරාද? සෝරි. මෙතනද? ඔව්. එතන පරස්පරය ගත්ත. ඒ කියන්නේ දැන් මේවා තියෙන්නේ පරස්පරය ඊළඟ බිඳුව කියලා ගත්ත. මෙතනද? ඔව්. එතනදි ගත්තේ පරස්පරය දැන් මේකේ පරස්පරය නම් එකමනේ. ඒ කියන්නේ එකයි හරි. ඔව් ඊට පස්සේ මේක අනන්තේ පරස්පරය කියන්නේ දැන් ඕනම සංඛ්‍යාවක කර හරය එක විදිහටනේ තියෙන්නේ හැම වෙලේම. කියන්නේ නිකන් තියේදී භාගේ දාන්න නැතුව දැන් 5 ගත්තොත් එහෙනම් 5 යට 1 වගේ විදිහටනේ තියෙන්නේ. එතන මේ අනන්තයේ තියෙන අනන්තයට 1. ඊට පස්සේ මේක පරස්පරය ගත්තාම 1 යට අනන්ත වෙනවා. මේක 1 යට අනන්ත වෙනවා. අපි 1 යට අනන්තේ බිඳුවයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකේ තර්කය තමයි ගත්තේ කියන්නේ අනන්තය කියන ඉතා විශාල සංඛ්‍යාවනේ දැන්. ඒක දෙනකොට බිඳුව වෙනවා. මේක එතකොට අපි අර මතකයි අර ලක්ෂණ වල කතා කරා මේ තලයන් වලට මේ සමාන්තර තලයක නම් හැම වෙලේම අපි ගන්නේ එම මේ ඉන්ඩිසිස් එකම තමයි එන්නේ. කියන්නේ මේකේ මේ පිටිපස්සේ කැවිලා තියෙන්නේ 1 1 1 ඒ හේතුව නිසා. මේකත් මේ අපි දැන් මෙතන ඒ මචං මේකේ ඔය තව 100ක් ආපු එකේ මේක මාරු කරලා මේක මාරු කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන කියලා ගන්නත් බෑනේ. අර අපි ලක්ෂණ වල කතා කරානේ මේ ගන්න ඕ හරහා යනවා නම් ඒක ගන්න බෑ අපි ඕ වෙනස් කරන්න. ඒ කියන්නේ ඒකේ එක්සර්සයිස් ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට නේද? මේ විදිහටම තමයි ගන්න. ඉස්සරහට y ඉස්සරහට
මේ විදිහටම තමයි කොහොම ගත්තත් ගන්නෙ. ඒ කියන්නේ දැන් ඕ මෙතන ලකුණු කරලත් ගන්න පුළුවන්. එතකොට දැන් මෙතනට වගේ ඍණ එක වගේ තමයි එකක් එන්නේ. එහෙම මාරු වෙන්න පුළුවන්. ඒ වුණාට ඔව් කැඩි කැඩි ඇහෙන්න උඹ. මේ කියන්නේ කොහොමත් 101 තමයි එන්නේ. මේ මෙතන ඍණ වගේ එන්න පුළුවන් අපි නම් කරගන්න තැන අනුව. ඒකට බා එකක් වගේ එන්න පුළුවන්. ඒක අවුලක් නෑ මොකද. හැබැයි දැන් මෙහෙම ගන්නත් පුළුවන්. දැන් මේකට අපි සමාන්තරව එකක් හෙව්වනම් ඒකට සමාන්තරව තලයකම එතෙන්ට අවුතින් කොහොමද එන්නේ? මෙතෙන්ට තේරුණා කීප එක. දැන් මෙතන ඉඳන් නම් කරොත් දැන් මෙතන ඉඳන් මෙහාට x නේ. මෙතන තමයි අපි O කියලා ගන්න. මෙහාට y නේ. උඩට z නේ. ඉතින් x කැපිලා තියෙන එතන ධන එකක ඉන්නේ මේ ඍණ එකක ඉන්නේ. මේ පැත්තෙන් ගත්ත ඍණ එකයි. y කැපිලා නැහැ අනන්තයේදී ඡේදනය වෙන්නේ කියලා ගන්නවා. මේකෙදි අනන්තයේදී ඡේදනය වෙන්නේ කියලා ගන්නවා. පරස්පරයන් ගන්නවා. එතකොට මෙතන ඍණ එකමයි මෙතන පරස්පරය. බිඳුවයි. එතකොට මේකේ මිලා ඉන්ඩිසිස් එක බා 0 මේකම තමයි එන්නේ. අපි අර ගන්න මේ O අණුව මේක වෙනස් වෙනවා. ඒක අවුලක් නැහැ විනාඩ. දැන් බැරි වෙලාවත් දැන් හිතලා බලන්න මෙතෙන්ට පිටිපස්සෙන් තියෙන කියුබ් එකේ මේ වගේ තැනින් ගත්තා කියලා. එතකොට අපූර්වට 1 එනවා. ඒක කර ගන්න තැන අනුව පොඩ්ඩක් කර ඍණද ධනද කියන එක වෙනස් වෙන එක අවුලක් නැහැ. මත් එකයි ධන දැම්මත් එකයි ප්‍රශ්න නැහැ නේද? ප්‍රශ්නයක් නැත. මෙතන ගත්තොත් එහෙම දැන් අපිට මෙතනින් ඇත්තටම ඕ කියන එක ගන්න වෙන්නේ නැහැ නේ. අපිට ඒතකොට මේ පැත්තට ඇඳපු කියුබ් එක ගත්තොත් එහෙම මේ විදිහට බිඳුව එක බිඳුව කියන එක එනවා. දැන් මෙතනින් ගත්තොත් එහෙම ඇත්තටම මේ අපිට ගන්න වෙන්නේ මේ තියෙන්නේ x මේ y අක්ෂය කැපෙන්න තර ඍණ එකකින්. මෙතන අපි මෙතන O කියලා අරගෙන මේ මෙතන කෝඩිනේෂන් ලිව්වොත් එහෙම 0 1 bar 0 ඔක තමයි මේක අර ගන්න මූලය කොහොම වුණත් ඉතින් අර මේ ස්ට්‍රක්චර් එකටම එන්නේ බිංදුව එක බිංදුව කියන එක ඍණ ධන එන්න බැරි වෙලාවට මෙතනින් අර ගත්තොත් එහෙම කියන්නේ මේකට මෙහා පැත්තේ තව තියෙනවනේ කියු මූලය මේක කියලා ගත්තොත් එහෙම එතන අපි y මෙහාට නම් කරන්නේ z මෙහාට x මෙහාට එතකොට මෙතන y කැපිලා තියෙන්නේ එතකොට ධන එකකින් එතකොට x කැපිලා නැහැ sorry ඔව් x කැපිලා නැහැ අනන්තයේදී කැපෙන්නේ කියලා ගන්නවා y ධන එකේදී z කැපිලත් නැහැ අනන්තයේදී එතකොට මේවා පරස්පරය ගත්තම මේ දෙක බිඳු වෙනවා මේක එකමයි එතකොට මේ මිල ඉන්ඩිසිස් එකම කියන්නේ මේ දෙත දීලා තියෙන මිල ඉන්ඩිසිස් එකම මේක ගන්න තැන මූලය අනුව තමයි ඒක තීරණය වෙන්නේ කොතනින් මොකක්ද එන්නේ කියන එක. මේකෙන්මයි එන්නේ. මේ ඍණ වෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන්. ඍණ කියන එක ඍණ කියලා දාන්නේ නැහැ. බා එකක් විදිහට දාන්න. දැන් අපි මෙතන තලයේ හේවපු හින්දා හැම වෙලේම මේ තලයකට සමාන්තර තල වල එකම අගයන් තමයි එන්නේ. ඉතින් මෙතන තලයේ අපි හොයපු හින්දා මෙතන තලයත් මේකම කියලා දාන්න. එකත් ඕනනම් හදලා පෙන්නුවොත් එහෙම දැන් මේ තලයේ වගේනේ තියෙන්නේ මෙතන. අපි දැන් මූලය මේකම කියලා ගමුකෝ. එතකොට x කැපිලත් නැහැ අනන්තයේදී. y කියන එක අතර ඒකක දෙකක ඉන්න කැපිලානේ. 1යි 2යි. z කැපිලත් නැහැ ඒකත් අනන්තයේදී කියලා ගන්න. එතන මේ පරස්පරයන් ගත්තාම මේ අනන්තයේව බිඳුව වෙනවා. දෙක භාගයයි ඒක මචං භාගය ආයි දෙකකින් වැඩි කරලා ගන්න පුළුවන් නේ. ඔව් ඒක කියන්නේ අර ඉන්ටිජර් එකක් විදිහට ගන්න ඕනේ නේද? මේකක් විදිහට තියන්න බෑනේ අපිට ඒකත් අර අතන ලක්ෂණ වලම දීලා තියෙනවනේ ඉන්ටිජර් එකක් විදිහට තියන්න කියලා. ඒ නිසා මේක දෙකෙන් වැඩි කරලා ගන්න. මෙතන බැරි වෙලා දෙක වගේ එකක් આવොත් එහෙම දෙකෙන් බෙදලා ගන්නවා. එහෙම අර භාග විදිහට තියන්න බෑ මිල ඉන්ටිජර්ස් එක පූර්ණ සංඛ්‍යාවක් කරගන්න. පූර්ණ සංඛ්‍යාවකදී ඒක පුළුවන් තරම් අර පූර්ණ සංඛ්‍යාවක අර කුඩාම මේ බෙදලා අර සාධක වලින් කියන්නේ බෙදලා කුඩාම විදිහට තමයි තියන්නේ. ඒතර මේක දෙකෙන් වැඩි කරා. ඔය කියන්නේ බයිනරි විදිහට තිබ්බාම ලස්සනයි කියලානේ. ඔව් මේ වගේ තමයි.
ගාන්ට එනවා මේක එකත් එක කියලා. එතන ඉතින් හැම වෙලේම සමාන්තරවයි නම් එතන අපිට ඒ තර්කයෙන් ගන්න පුළුවන් හැම වෙලේම එක එන්නේ. يعني ඒ මූලය අනුව. මෙතනත් එහෙම පේනවනේ. එතන මෙතන කැපිලා තියෙන්නේ z අක්ෂය තමයි කැපිලා තියෙන්නේ එකේදී. අනිත් ඒවා ඔක්කොම අනන්තය වෙනවා. එතකොට අනන්තය නිසා පරස්පරය ගන්නකොට බිඳුව වෙලා තියෙන x බිඳුවයි y බිඳුවයි z කැපිලා තියෙනවා එකේදී. එකේ පරස්පරය එකමයි. ඒතර තව කුඩා කරන්න බෑ මේක. ඊයෙන් අඩ බෙදලා බිඳුව බිඳුව එක. එතන මේකට සමාන්තරයි මේ යටත් අනේ. ඒකත් අපිට කෙලින්ම 1 1 1 කියලා ගන්න පුළුවන්. එතකොට මේ ඕනම වෙලාවකට මේ කියුබ් වල මේ පේස් 111 කියන්නේ 001 ෆැමිලි කියලා තමයි හඳුන්වන්නේ. කියන්නේ අනිවාර්යයෙන් බිඳුව එක බිඳුව. මේ මුහුණතක් නම් හැම වෙලේම 1 1යි එන්නේ අනිත් ඒවා බිඳු දෙකක් එක තමයි. මේ තියෙන්නේ මුහුණත් ටික මේකේ නම් කරලා. මේකයි family of 100 family of planes කියන්නේ. මේ වගේ ඩයගොනල් හරහා ගියොත් එහෙම ඇත්තටම අපිට වෙනවා මෙතන කැපිලා තියෙනවා x කැපිලා තියෙනවා එකෙන් y කැපිලා තියෙනවා එකෙන් එකයි මේක z කැපිලා තියෙනවා කැපින්නේ නැහැනේ අනන්තයේදී ඡේදනය කරනකනේ පරස්පරයන් ගත්තා මේකත් එකයි මේක බිඳුව වෙනවා මේක තමයි මිල ඉන්ඩිසිස් හරි සරලයි මේක ගත්තොත් මූලය හරහා යනවා අර විදිහටම අපිට එක්ක මේ පැත්තෙන් ගන්න පුළුවන් මේ පැත්තෙන් ගන්න පුළුවන් ගත්තා මෙතන අපිට ගත්තොත් z වලත් මේ කැපෙන්නේ අනන්තයේදී කැපෙන්නේ x වලත් කැපෙන්නේ අනන්තයේදී කැපෙන්නේ y වලදී කැපෙනවා y වල කැපෙන එකට කියන්නේ එකක් sorry මේකේ තව අක්ෂයකින් කැපෙනවා y වලිනුත් කැපෙනවා x වලිනුත් කැපෙනවා මෙතන O කියලා ගත්තොත් මේකනේ අපි y මේ ඍණ එකේදී කැපිලානේ තියෙන්නේ මේකනේ x මේකත් කැපිලානේ තියෙන්නේ මේක එහෙම නැන්නේ මේ රේඛාවට සමාන්තරව මේක උඩට ඉස්සෙන්නේ ඉතින් අනන්ත විඡේදනය වෙනවා කියලා ගන්න. මේ ඩයගොනල් හරහා යන ඒවා හැම වෙලේම මේ එකේව දෙකක් එනවා මිල ඉන්ඩිසිස් වලට. දැන් මෙතනත් ගත්ත හැකි x එකේදී කැපිලා තියෙනවා y අනන්තයේදී ඡේදනය වෙන්නේ. z ඡේදනය වෙලා තිනවා මේකේදී පරස්පරයන් ගත්තා වගයන් ගත්තා. එතන මේ ඩයගොනල් හරහා යන ඒවා හැම වෙලේම ගන්න 1 1 0 ෆැමිලි. මේ වගේම හැම ගත්තාම අපිට බැලිය හැකි අක්ෂයන් තුනම කැපිලා. ඒතර 111 ෆැමිලි එකේ තමයි මේවා තියෙන්නේ. මෙතනින් ගත්තොත් මෙතන පිටිපස්සේ O කියලා ගත්තොත් මෙතන 1 මෙතන 1 මෙතන 1. මේ ඔක්කොම 111 ෆැමිලි. ඊට පස්සේ තමයි එන්නේ ප්ලේනර් ඩෙන්සිටි. මේ ප්ලේනර් ඩෙන්සිටි වලදී අපි මතකයි කතා කරා මේ මේකේ මේ අපිට ඒත් ඝනත්වයක් නේතකොට වර්ගඵල ඝනත්වය කියන එක වර්ගඵලයෙන් බෙදලා තියෙන ඒරියා එකකින්. ලීනියර් ඝනත්වය නම් රේඛීය හම්බෙන පරමාණු ප්‍රමාණය බෙදීම ඒකේ රේඛීය ලෙන්ත් එකනේ. ඒ ඩිරෙක්ෂන් එකට තිබ්බ. මේක ගන්න ඒරියා එක. ඒතර ඒරියා එකක නම් පරමාණුවක් මේ ඒරියා එකකින් හඳුන්වන්නේ සම්පූර්ණ පරමාණුවේ අරයත් එක ගත්තාම මේ වෘත්තයක හම්බෙන මේ වර්ගඵලයෙන්. ඒතර මෙතන වෘත්ත කැලි හතරෙන් එක ඒවා මේ තලයේ අපිට හම්බ වෙන 1 2 3 4ක්. හතරක් කියන්නේ එතකොට හතරෙන් එක ඒවා 4යි කියන්නේ 1යි. එතන මෙතන 5r වර්ගය බෙදීම ප්ලේන් එකේ ඒරියා එක තමයි මේ a වර්ග. මෙතන හදලා දෙනවා. මෙතන a දීලා තියෙන හින්දා කෙලින්ම a වර්ගයට ආදේශ කරලා තියෙනවා. පරමාණු හම්බෙන්නේ මෙතන වර්ගඵල 4න් එකේ ඒවා 1 2 3 4යි. 4න් එකේ ඒවා 4යි කියන්නේ වර්ග පරමාණු වර්ගඵල 1යි. දිමාන තලය ගන්න එන්නේ. එතන මෙතන බෙදිලා අගයක් එනවා. මේ තියෙන ක්වෙස්චන් එක කියන්නේ මේ එක එක තලයන් නම් කරගන්න මේ සිම්පල් කියුබික් ස්ට්‍රක්චර් එකේ 111 ප්ලේන් එක කියන්නේ මේක. මෙතන මූලය කියලා ගත්තා. ඊට පස්සේ 110 ප්ලේන් එක කියන්නේ මේ අක්ෂයන් දෙකක් කැපිලා Z කැපිලා නැහැ. බේස් සෙන්ටර්ඩ් කියුබ් එකේ 100 කියලා ගත්තොත් අනිවාර්යෙන් ගන්න මුහුණතක් කියලා. මුහුණත ඇවිල්ලා තියෙනවා. BCC එකේ ගත්තොත් මෙතන හොඳට පේනවනේ සෙන්ටර් එකෙන් 110 නේ. එතකොට මේ පිටිපස්සේ මේ මුල්ලේ තියෙන එක හිතන්න මූලය කියලා.
1 ඒ කියන්නේ x අක්ෂය කැපෙන 1 වලින් y අක්ෂය කැපෙන 1 වලින් z කැපිලා නැහැ අනන්තයේ ඡේදනය වෙන්නේ. කියන්නේ මේ ඩයගොනල් එක හරහා මම ගන්න කොටුව. මේ කොටුවේ අපිට අහු වෙන ඇත්තටම වෘත 8n එකයි 8n එකක් තමයි මෙතන අහු වෙන්නේ. මෙතන වර්ගඵලයක් කියලා ගත්තත් 8n එකයි මෙතන කොටසක් කැපිලා ගිහිල්ලා නැහැනේ. ඒවා 4යි. මෙතන සම්පූර්ණ රවුමක් හම්බ වෙනවා මෙතන සම්පූර්ණ පරමාණුවක් දෙකට කැපිලා යන හින්දා වර්ගඵල එකක්. වර්ගඵල 4න් එක ඒවා 4යි. සම්පූර්ණ වර්ගඵලයයි වර්ගඵල 2යි. දෙක බෙදීම මේ තලයේ වර්ගඵලය මෙතන ඒ මූල 2යි ඒ වැඩි කරා තලයේ වර්ගඵලය ගත්තා බෙදුවා හැදුවා. මේ වගේ එකක් આવද අනිවාර්යෙන් 1 1 1 කියලා වෙනවා මූලයේ පිටිපස්සේ තියෙන. x කැපිලා තියෙනවා මෙතන. y කැපිලා තියෙනවා මෙතන. මෙතනින් z කැපිලා තියෙනවා. z කැපිලා තියෙනවා සෝරි මෙතනින්. මේ කැපිලා තියෙනවා මෙතන. එතන මේකේ නම් මේ ෆේස් වල තියෙන පරමාණු දෙක වෘත භාග විදිහට කැපිලා ගිහිල්ලා තියෙනවා. මෙතන නම් මට මතක නැහැ කොහොමද ඒක කැපුණා ගියේ කියලා. මෙතන නම් මේ 4n 8n එකත් ආයේ ආතන මේ 3න් එකක් නේද බං? මෙතන අංශක 60ක් මෙතන නේ 111 FCC එක 111 FCC ත්‍රිකෝණ නේ කැපෙන්නේ එතකොට ත්‍රිකෝණ එකයි දෙකයි ඔව් අංශක 60කින් කැපිලා ඒ මචං ඔතන මම මේ සමපාද මූල දෙක ආවේ කොහොමද බං? මූල දෙක ඇවිල්ලා තියෙන්නේ මේක ඩයගොනල් එකනේ මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඒනේ පැත්තක දිග මේක. ඒක ඒකේ කියලා දීලා තියෙනවා නේද? අර මේකත් මේකේ නෙමෙයිනේ. ඒකේ අර මේ A මේක A මේක A නිසා මේක මේ තලයේ අපි මූල දෙකයි ඒක. right එක. දැන් මෙතන අපි මේකේ මේ වර්ගඵලය හොයන්නේ මෙතන මේ සමපාද ත්‍රිකෝණයක් ඉඳන් මෙතන හැදෙන කෝණය අංශක 60යි නේ. 60යි සම්පූර්ණ වර්ගඵලයක් මේක ගත්තොත් එහෙම 360ක් තියෙනවානේ 360න් 60 කියන එක තමයි මෙතන තියෙන වර්ගඵල ප්‍රමාණය 360න් 60යි කියන්නේ ඒක බෙදලා එන එක තමයි මෙතන මේ තියෙන මේ පොඩි කොටසක තියෙන්නේ සමපාද ත්‍රිකෝණනේ මේවා සමාන ඩයගොනල් 360කින් සම්පූර්ණ රවුම 360යි 360න් 60කින් ඒතර ඒත් මචං දෙකයි නේද දෙන්නේ 360න් 60යි කිව්වම මෙතන ඔක්කොමද 60 ඒවා තුනක් කියන්නේ 180යි අතන භාග්‍යව තුනක් තියෙනවා එතකොට එකමාරයි අතන භාග්‍යයි දෙකයි නේ ඔව් මෙතන 1යි 2යි මේක එකමාරක් නෙමේ එකමාරයි. එකමාරයි 360 ඒවා තුනක්. 60 ඒවා අපිට අහු වෙනවා වර්ගඵල 3ක් නේ 180 කියන භාගයක් නේ. ඔව් එතන භාගය එතකොට ඔක්කොම දෙකයි නේ. ඔව් භාගයයි එකමාරයි දෙකයි ඔක්කොම දෙකයි අත් එකමාරක්. වර්ගඵල දෙකයි එතකොට මේකේ ප්ලේනර් ඩෙන්සිටි එක ගත්තොත් එහෙම දෙවාරයක් වර්ගඵල පරමාණු වල දෙකක් අහු වෙනවා 5 r වර්ගයේ ඕව මේ තලයේ වර්ගඵලය මේ සම්පාද ත්‍රිකෝණය. ඒතර මේක හොයලා අරගෙන භාගය වැඩි කිරීම ආධාරිත ආධාරික වැඩි කිරීම සම්මුස ගත්තා ප්ලේනර් ඩෙන්සිටි එනවා. FCC 110 මේක එතකොට ෆේස් සෙන්ටර්ඩ් එක නම් 111 කියනකොට දන්නවනේ අක්ෂයන් දෙකයි කැපෙන්නේ කියලා 0 එක අනන්තයේ අනන්ත නිසෙට් තලයේ අනන්තයේදී ඒ කියන්නේ මේකත් ඩයගොනල් එක හරහා යන තලයක් මේකේ අහු වෙනවා මේක ඒතර කොහොමද මම අහුවෙන්නේ මේකත් එහෙමද ගන්න වෙන්නේ මේක 4න් එකයි කියලා ගන්න පුළුවන් නේද ඕනේ. ඔව් මචං ඔව් කෙලින්ම 4න් එකයි කියලා ගත්තා 4න් එකේ වගේ 1 2 3 4යි 1යි එකයි දෙකයි. එතන ඒකෙත් දෙකයි නේ. භාග දෙකයි දෙකයි 5r වර්ගය බෙදීම මේ ප්ලේන් එකේ මුල දෙකයි a වාරයක් a අරකම දාලා තමයි. තියෙනවා
මේ 38 වෙනි පේජ් එක ආයෙ පැහැදිලි කරන්න කියලා. හරි 38 මේකනේ ප්ලේන ඩෙන්සිටි එක අහලා තියෙන ප්‍රශ්නයක් දෙක තියෙන solution iron has a BCC structure body centered cubic structure මේ ප්‍රශ්නයක්ද මන් තියෙන කොහෙද තියෙන ප්‍රශ්නේ එකේ තිබ්බේ මචං chat එකේ දාලා තිබ්බා දාලා. නෑ මගේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා බලන්න මේකේ මොන තලයේද මේ හොයලා තියෙන්නේ ප්ලේන ඩෙන්සිටි එක 111 ගේ 100 100 තලය කියන්නේ බොඩි සෙන්ටඩ් ස්ට්‍රක්චර් එකේ නම් 1 කියන්නේ x අක්ෂය විතරනේ කැපිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ එක මූණතක් මේ ඕ කියලා ගත්තොත් නේ මූණතක්. මූණතේ එතකොට මේ තියෙන මූණ මේක එක මේ එක මේ මූණත. අර මූණතේ අහුවෙන්නේ අපිට මෙතන කොටසක් අහුවෙනවා. මෙතන කොටසක් අහුවෙනවා. මෙතන කොටසක් අහුවෙනවා. මෙතන කොටසක් අහුවෙනවා. එතකොට ප්ලේන ඩෙන්සිටි නම් අපි ගන්න ඕනේ වර්ගඵලනේ. වර්ග එක වෘත්තයක වර්ගඵලයකින් තමයි අපි එකයි කියලා ගන්න. මේ ප්ලේන ඩෙන්සිටි එකේදී පරමාණුවක් හඳුනා ගන්න අපි එක වර්ගඵලයනේ ගන්න. එතකොට මෙතන වර්ගඵල 4න් එකයි. මෙතන වර්ගඵල 4න් එකයි. 4න් එකේ එක දෙක තුන 4යි කියන්නේ 4න් එකේ 4යි කියන්නේ 1යි. ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ මේ තලයේ අපි ගත්ත තලයේ වර්ගඵලය. තලයේ වර්ගඵලය අපි කියුබ් එකක පැත්තකදී අපි ගන්න 1යි කියලා. ඒක a කියලානේ ගන්නේ. sorry. a square. මේ තියෙන්නේ මෙතන දීලා තියෙනනේ. එතකොට මේ තියෙන එක බෙදලා මේ වල ස්ක්වයර් එක 12.1 කියලා වෙලා බෙදලා ගියේ atoms 2D repeat unit 2D repeat unit කියන්නේ තල දෙකක repeat වෙන unit නේද ද්විමාන තලයක නම් අපිට උස කියන එක නෑ දිග පළල කියන එක විතරයි තියෙන්නේ දිග පළල එකක නම් අපිට තලයක නම් අපිට ඇත්තටම පරමාණු කියන එක හඳුන ගන්න වෙන්නේ නිකන් වර්ගඵලයෙන් විතරනේ රවුමකින් විතරයි දැන් ප්ලේන් එකක අපි ගත්තේ තලීය එකක ගත්තේ මේ ඩයමීටර් එකකින් තමයි එකයි කියලා හඳුනාගත්තේ එක පරමාණුයි කියලා. ද්විමාන තලයේ නම් ප්ලේන ඩෙන්සිටි නම් ප්ලේන ඩෙන්සිටි කියන්නේ වර්ගඵල ඝනත්වය වගේ එකක් නේ. ඒකේ වර්ගඵලයකින් තමයි එකයි කියලා හඳුනගන්නේ. ඒතර අපි නිකන්ම ඝනත්වය හෙව්වා. ඒකෙදි අපි සම්පූර්ණම කෙලින්ම සම්පූර්ණ පරිමාණම ගත්තා. ඔකයි තියෙන්නේ. අදට ඇති නේ සංගෝ අනිත් ටික කරොත් එහෙම මේ ඉතුරුවා boring මේ යනවා. කියෝ මේ පොඩ්ඩක් ආපන් මේ 17 වෙනි වීඩියෝට පොඩ්ඩක් යන්න පුළුවන් මේ 17 නෙවෙයි 18 19ට බලයන් 19 මේක 19 ඕක ගන්න බැයිද 101 කියලා 101 වෙන්න නම් ඒ කියන්නේ මේ අර බිඳුව පොයින්ට් එක ගන්න ඕන ඔය නිල් මෙතන ඔය උතන දක්වන්න උතන ඕම නෙමෙයිද බා ඒ එතන පොඩ්ඩක් එතන ගන්න බෑ නේ බා. එතන අර කැපෙනවනේ. මේකේ මිල එහෙම ගන්න බෑ චින්ත කරා යනවනේ. මේ තියෙන මෙතන දීලා ඔරිජින් එක හරහා යනවා නම් if the plane pass through the අපි ගන්න ඔරිජින් එක ඕ කියලා ගන්න තැන හරහා මේක යනවා මූල නම් ලක්ෂ්‍යය බා. මූල ලක්ෂ්‍ය sorry මූල ලක්ෂ්‍ය හරහා යනවා නම් මේ අපිට ඒ ඕ කියන අඳුන ගන්න තැන වෙනස් කරගන්න ඒ මචං උරේ එදා ගන්න තැන අර- අනුව ඒක වෙනස් ඔව්. වෙනවා. වෙනස් ඔව් ඒ ඉදා මචං මේ සර් කිව්වනේ එහෙම වුණත් හිතන වුණත් ගත්තට කමක් නැහැ හැබැයි නම් කරලා තියන්න කියලා. නම් කළ තියන්න කියලා ඔතනින්ද ගන්න කියලා මොකද වෙනස් වෙනවනේ මෙතනින් ගත්තොත් මෙතන බා
සීරෝ ඒ බාවන් ඒක නෙමෙයි මට තියෙන අවුල බලන්න දැන් ඒ කියන්නේ දැන් ඔය බිඳුව තියෙන තැන දැන් උතනද ගත්තොත් ඉතින් අර මේව එක බිඳුවට සෙට් වෙනවනේ ප්ලේන් එක සර් කිව්වේ ඒක ගන්න එපා කියලාද එහෙම නැත්නම් XYZ මාරු කරාට කමක් නැහැ කියලාද XYZ දෙකම කමක් නැද්ද කියලාද ඒක තලයේද? මම කියන්නේ ඔව් නෑ තලයේ උතනනේ උතන අර මුල්ල ගත්තොත් ඉන්නේ බිඳුව ලක්ෂය හරහා යන්නේ ඔව් මෙතන ඔහොම ඒක මම සර් කිව්වේ මචං ඒක ඒක මේ ගත්තක් කමක් නැහැ කියලාද එහෙම එහෙම නැත්නම් එතන ගන්න එපා කියලාද එතන ගන්න බෑ ඒක එක්ක මෙතෙන්ට හරි දා ගන්නවා ඒ කොහාට හරි ගන්න ඕනේ එතන ගන්න කොහාට හරි බෑනේ ගන්න මේ යුනිට් සෙල් දෙක තුනකින් හරි ගන්න පුළුවන් එතකොට අර සුළු වෙලා මේකම එනවා කියන්නේ නැත්තම් මේව ඔව් තර්කයකින් ගන්න පුළුවන් මෙතනම ඕ කියලා ගන්න ඕන නම් අපි දන්නවා මේ සමාන්තර තලවල මිල ඉන්ඩිසිස් සමානයි කියලා කියන්නේ අපිට මෙතන ඉඳගෙන මේකම ඉඳගෙන මේ තලයේ මිල ඉන්ඩිසිස් එක හොයලා මේ ප්ලේන් එකේ එක 110 කියලා දාන්න පුළුවන් එහෙමනේ එහෙමත් හරි. මට ලක්ෂණයක් පොඩි තියෙනවා. අවුලක් තියෙනවා මේ ඕකේ XYZ මාරු කරන්න පුළුවන් ඇත්තටම මම ඒක මට XYZ බෑ මාරු නේද? කරලා මාරු මොකද? කරලා පෙන්නුවට අවුලක් නැහැ කිව්වනේ බං ඔව් අන්න එහෙම කිව්වනේ මාරු කරාට කමක් ඕ නෑ ඒකට අවුලක් නෑ බං. ඒක කොහෙන් පෙන්නලා තියන්න මාරු කරන එක ලකුණු කරන්න කිව්වා. ඔව් මේ X කියන්නේ මේක නැතුව මේ වගේ එකක් අරගෙන. ඔව් ඒක ඔව් එහෙම එතකොට මේක සම්මතය කියලා කිව්වේ නෑ. හරියට ඔව් ඔබ සම්මත. එතකොට ඒ වගේ වුණොත් එහෙනම් මත් ඒ අර පොඩ්ඩක් මාරු එකකට වෙනවා නේ සෙට් මේ වුණා වගේ. නම් එකකට සෙට් වුණා නම් ලේසි වෙනවා මොකද පැටලෙන්න ගන්නවනේ ඔක අපි මාරු කරන්න ගියොත්. මේක කරනවා නම් කරන්න මේ නම් කරන්න ඕන නෑ කිව්වා. වෙන එකට ගන්නවා නම් කරන්න කිව්වනේ. එහෙම තමයි කිව්වේ. ඒ ඕකෙත් මචං ඉතින් උඩ දීලා තියෙන හදන්නේ නේද මොකද මේ ඒ කියන්නේ මේ ගන්න විදිහ ස්ටෑන්ඩඩ් එකක්ද මොකක් හරි ස්ටෑන්ඩඩ් ඒ එකේ විදිහට තියෙන තමයි මෙව්වට එක තමයි කරන්නේ. අර ටික තියෙන්නේ මට මතක නෑ කිව්වේ අර XY මාරු එහෙම කරලා නෙමෙයි අර ගන්නවා උඩම තියලා අර කතාව නම් සර් කිව්වා ඔතන දීලා තියෙන ඔව්. ඔය තියෙන්නේ ඕක හන්දනේ මේ විදිහටම ගන්න ඉන්නේ යට ඔව් ඔරිජින් එක දිනනවා නම් ඔරිජින් එක මාළු කරන්න ඕනේ ඊට පස්සේ ඊට පස්සේ අර රෙඩියුස් කරන්න ඕනේ ලොකු වෙන්නට තියෙනවා නම් ඒ ටික රෙඩියුස් කරන්න ඕනේ භාග විදිහට තියන්න බෑ දශම ස්ථාන විදිහට තියන්න බෑ පූර්ණ සංඛ්‍යා විදිහට තියන්න ඕනේ වරහන් දාලා තියන්න ඕනේ නෙගටිව් වැලියු තියෙනවා නම් බා එකක් විදිහට දාන්න ඔය ටික තමයි සම්මත කියන්නේ අර මෙතඩ් එක අනිත් ඒවා නම් මේ XYZ මාරු කරාට එහෙමනම් කමක් නැතේ ඒ හැම එකේම ඉතින් එහෙම ඒ අතටම අරගෙන නැති අර 16 වෙනි එකේ තියෙනවනේ ලකුණු කරලා ඒකින්ද වෙන්නේ නැතිනේ 16 පිටුවේද ඔව් XYZ නම් කරලා තියෙනවනේ ඒ විදිහට වෙන්නේ නැති අනිත් සෙට් එකම යනවා නැත්නම් ඔව් ඒක නම් කොහොමද දන්නේ ඉතින් මාරු කරත් ඉතින් මේ අර 10 කියන්නේ 101 නම් ඒ කියන්නේ එක ඒකයි නම් එන්නේ ඉතින් ඒකම තමයි එන්නේ ඔව් මාරු ගන්න පුළුවන් ඇති හිතන්නේ ඒක නම් මෙතඩ් එක මේකයි ලොකු කේස් එකක් නෑ ඉතින් තලයන් අර අඳුන ගන්න දැන් 100 තලයේ ප්ලේන ඩෙන්සිටි ගහන්න ගියොත් අපිට අර පොඩි තියෙන්න ඕනේ නිකන් හිතෙන් මොකද්ද මේ 100 කියන්නේ පවා ගන්න වගේ සීන් එකක් ඕනේ. ඔව් නැතුව ලියන්න දෙන්නේ නැතුව ඉතින් මේ තලය මොකද්ද කියලා ලියන්න වගේ වණන් එන්නේ නැතුව දැන් 111 ගණන් වගේ වල මේ පොඩි කොටසකට ඕනේ එනවා මාර ඉතින් සොෆ්ට්වෙයාර් දැම්ම වුණත් අර අපිට බලතැගෙන එකෙක් ඕන වලින් ඔව් දැන් එතකොට XYZ මාරු වෙන්න පුළුවන් ප්‍රශ්න නැහැ 111 වගේ එකක මේ ප්ලේන ඩෙන්සිටි වගේ හොයන්න කිව්වොත් අපි අර පොඩ්ඩක් අයිඩියා එක තියෙනවනේ මේ අක්ෂයන් තුන හරහා යන මේ ඩයගොනල් හරහා යන තලයක් කියලා. එහෙමයි ඇති. එහෙම නැතුව ඉතින් මේ මූලයන් මාරු කර කර ගන්නටන් එන්නේ නැතුව ඇති. ඒක ලොකු අවුලක් නෑ නේ ටික ඉතින්. නාමකරණයක් වගේ ගන්න ඉතින්.
ඇතිනේ අතර එඩිය තවල් තොරත් පිස්සු වගේ නානේ ආයර මචං වේකන්සි මැත්සල්ටත් කුප්පියක් දාගෙන දෙනවා නම් හොඳයි අපිට වෙන දවස ගාරි පුළුවන් එකක් ඉන්නවද පුළුවන් එක පුළුවන් හොයාගන්න එකක් ඕනේ. තමයි හොයාගන්න ඕනේ ස්ටික නම් බං ඉතින් සිගනල් අඩු කාගේර යවුන් නෑ කිව්වේ ඇතිදවන් තව චුට්ටක් කරනවා ඇතිද ඔය සමීකරණ තමයි මට මොකද යන්නේ? මෙතන හමී කරන ඇතිටි ඔන්න කම්මැලිම අන්තිමට අධ්‍ය කරපුකද? ඔව් ඩීෆෙක්් වල නම් මට අර ස්කූ ඩීෆෙක්් කියන එක නම් මටත් තේරුන්න කොහොමද මේක සමාන්තර වෙන්න මේ බර්ග වෙක්ට කියන එක ඒක පොත බැලපු කවර ඉන්නද කොහොම එක තිබ්බද මහර විස්තරක ඇම්බරෙන සීනක නේ තියන්නේ ඔවු දැගේ වෙක්ට එක කොහොමද සමාන වෙන්න කිරීමට මේ ගැල්ලොකුට පෝකර කියන්නද ඇම්බරුම් බලයකින් තම හරම ඇම්බරිලාවගෙන් තියන්න ොට තේරන්න කොහොමද ඇම්බරලා තියන්න කොහෙද ලයින්න එක තියෙන්නේ ඔය මට නම් හිතෙන්නේ බං අරකම අනිත් පැත්තා මේ තියෙන්නේ බං මේක මනි පැත්ත බර්ග එකම එක කොමට ඩර ඩිස්ලෝකේට් වෙච්ච මේ ලේර එකක් කොහෙර තියන්න මට තියන්න කොහද ලේර මේක තියෙන්නේ ගෙන මෙතන මේ ලේර එකක් නැති වෙච්ච හින්දන මේක මේ වගේ ඇද ගහන්න මේක කොහොමද ඇද කර මට දෙන්න මෙතරින් ලේර එකක් මෙහට ඇමරලාගේ තිය ඩිස්ලෝකේට් එච්ච ලේරක් වගන්නවා ඇතිද ගයිස් අදට මේ ටිකත් මේකත් කරනවා මේක කවුරු සද්දයක් නැහැ නේ බං. මට ඇහෙන්නේ නැද්ද? සද්ද නෑ සද්ද දැ සාධිරත් සද්ද නැහැ අදට ඇතිද මට ඇහෙන්නේ නැද්ද කියලා. මට හතිව ඇතිමට හැති වෙලාගේද නමේ දවසේ ඉහල තාම පෙනියන්න ඉතුරුනේ මේ අනිත් දෙකනේ නේ අර මොකද්ද අන්තිම සතිය කරපු එකනේ ඉතුරුනේ නේ. ඔන්න සමීකරණයකට කරමු කොන්න පිටු දෙකයින් ඒඩික් කරම යහා අවුලන්නේ පොයින් ඩීෆෙක් අඩේට අවුල්ලෝක ඩීෆෙක්් කියන එක කවහරි දන්න තේරම මොකක්ද කියමට මිසින් වෙලා හරි මොකර වෙනස් වෙලා කියනක තේරන හෙමනතු පැහැදිලි අදහත්ති නොද මටත් එක දෝෂ තියෙනක නේ ගත මචං ඩීෆෙක්ටනාගෙන ඩීෆෙක්් වෙලා පොයින් ඩීෆෙක්් එකක් කියන්න නම් මේ තින ඩිමේෂන් සීරෝ ඩිමේෂන් කියන්න දිග පල්ල උස වගේ ගත්තාම ට්‍රන්ස්ලේට් දැම්මහම මොකක්දාවේ
දෝෂ දාලා කියලා. බැලුවෙත් දෝෂ බා. පොයින්ට් අර දෝෂ කියන අපිරිසිදු පරමාණුක සෙට්ටුනාම ඕනේ ඒක අන්න ලොකුවට ඒ සිංහල තේරුම කොට පොයින්ට් ඩිෆෙක්ට් කියන්නම් පොයින්ට් එකක් මොකක් හරි විමාන තලයක තමයි එතකොට මිසින් වෙලා තියෙන්නේ මොකක් හරි විමාන තලයක අර අපි ගත්ත පරමාණුවක් වගේ ගත්තොත් එහෙම මේක එකක් මිසින් නම් මිස් වෙලා හරි රිප්ලේස් වෙලා හරි මොකක් හරි වෙලා නම් ඒක පොයින්ට් ඩිෆෙක්ට් ලයින් ඩිෆෙක්ට් වෙලා නම් මොකක් හරි අපි ගන්න මොකක්ද ඒක කියන්නේ ලයින් එක. ලයින් එකක මේ ක්‍රිස්ටල් එකේ මොකක් හරි එක ලයින් එකක් පරමාණු මිසින් වෙලා නම් වෙන දෙයකින් වෙන පරමාණුවක් ඇවිල්ලා ඒක රිප්ලේස් කරලා නම් හරි ලොකු පරමාණුවක් එතෙන්ට ඇවිල්ලා නම් හරි ඒක ලයින් ඩිෆෙක්ට් මචං ඩිෆෙක්් කෙනෙකට ඩික්ෂනරිය එක තියෙනවා ඕනතාවය කියලා පුරප්පාඩුව ඕනතාවය වයින් වෙලා වගේ සීන් එකක් වෙලා ප්ලේන ඩිෆෙක්ට් කියන්නම් තලයක්ම එතකොට ඩිෆෙක්ට් වෙලා කියන්නේ අයින් වෙලා හරි රිප්ලේස් වෙලා හරි බල්ක් ඩිෆෙක්ට් කියන එක නම් අපි පල්ලෙහා කතා කරා ඒක අපිට ඇහැට අඳුරගන්න හැකි බල්ක් ඩිෆෙක්ට් එකක් තමයි මොකක් හරි මැටීරියල් එක පුපුරලා ගියාම එහෙම ඒ දින බල්ක් එකක් පිටින්ම ඩිෆෙක්ට් වෙලා පුපුරලා ගිහිල්ලා දැන් ඇහැට පේන්න ඒවා තියෙන සමහර දැන් ප්ලාස්ටික් පුපුරලා ගිහපුවා තියෙනවා හරි බල්ක් ඩිෆෙක්ට් එකක් කියන්නම් ඇහැට හඳුන ගන්න පුළුවන් ඒක පරමාණුක මට්ටමේ නෙමෙයි තියෙන්නේ ඇහැට පේන මට්ටමේ ඒ කියන්නේ අර අපි කතා කර ග්‍රේන් වගේ ග්‍රේන් බවුන්ඩරිස් වලින් ගැලවිලා වගේ කීප වෙලාවක තමයි මේ බල්ක් ඩිෆෙක්ට් කියන එක වෙන්නේ මට ඕක මේ සිද්ධිය නිකන් හිතාගන්න බෑනේ බං. ඒ කියන්නේ ඔය කියන අර ඒ දවස්වල ඉගෙන ගත්ත අර්ධ සන්නායක වගේ සිද්ධියක්ද? එහෙම එකක්ද? ඒ වගේ අර්ධ දෙයක්ද? සන්නායක කියන එක හදලා තින්නේ මේක යොදාගෙන තමයි මිස්ටර් ලෝහ තියෙන්නේ මේ මොඩල් එකට තමයි කියන්නේ අපි අර මතකදී ට්‍රාන්සිස්ටර් කතා කරා ඒ දවස්වල මේ ජර්මේනියම් අසර මේක ඔව් ඔව්. පරමාණු එකක් මේ බට් කළා මේ අරනිකම් පරමාණු වල ඇතුලේ අර එහා මෙහා ගමන් කිරීමක් වගේ නේ එතන තියෙන්නේ. වගේ එකක් තමයි තියෙන්නේ දැන් එක එක එහෙම එකක් නේ. ඔව් ඔක මට හිතාගන්න බැරුව තිබෙන්නේ මොකද්ද මේ කියලා. ඒ මම කියන්නේ බැලුවා YouTube ඕනම මේ තමයි. මූලද්‍රව්‍යයක් ගත්තොත් එහෙම අර සංශුද්ධ නැහැනේ මොනවා හරි කලවම් වෙලා තියෙනවනේ ආන් ඒ වගේ එකක් තමයි කියන්නේ එක්ක දැන් ඔය අපි ක්‍රිස්ටල් ගත්තට ඔය ක්‍රිස්ටල් එක ඇලොයිස් පර්ෆෙක්ට් නේ. ඔව් පර්ෆෙක්ට්ම නෑ කියන්නේ හැම වෙලේම අර අපි කියන අර මෙතනත් ඉලෙක්ට්‍රෝනයක් මෙතන සෝරි ප්‍රෝටෝන පරමාණු ඒවත් එහෙම හරියටම අපි අඳින විදිහටම නෑ යවුවා එක්ක මිස් වෙලා තියෙන්න පුළුවන් හොඳම පරමාණු නැහැ. ඔව් තැනක මිස් වෙලා තියෙන පුළුවන් සමහරවල් ලේයර් එකක් පිටින් නැතුව වෙන්න පුළුවන් සමහරට වෙන මොකක් හරි මේක හොයත් වෙන පරමාණුවක් මේ එතෙන්ට සෙට් වෙලා තියෙන්න පුළුවන් තියෙන එක දැන් මේක ගන්නකො පරමාණු නැතුව තියෙන්න පුළුවන්. නැතුව තියෙන්න පුළුවන් එතකොට වේකන්සියක් කියලා හඳුන්වනවා දැන් මේක සිම්පල් කියුබික් ස්ට්‍රක්චර් එකක් වගේනේ දැන් සිම්පල් කියුබික් ස්ට්‍රක්චර් එකේ මේ තියෙන්නේ මේ මෙතෙන්ට මේ ඒ අදාළ පරමාණු වෙනකොට සබ්ස්ටිටියුෂනල් ඉම්පියුරිටි ඇටම් සබ්ස්ටිටියුෂනල් ඉම්පියුරිටි ඇටම් කියන එකෙන්ම නම් තියෙන්නේ සෙලින්ම ගැන මේක තින මව් පරමාණු කියෙන පරමාණු ආදේශය. හරිම හරි ආදේශ වෙලා එකක් වෙනුවට තම ආදේශ වෙලාද ඉන්ස්ටිටියෂනල් ඉම්පියරිටම ඉම්පියරිටියන් කියෝන ගෙන පිරිසුදු වගේ එකක් නෙමේ ඔව්. පිරිසුදු වෙලා වගේ එකකින් එකක් නමීන්න ගැන මේ පියුරිටි නෙමෙයි ඉම්පියුරිටි නේ. ඉම්පිය දෙකම එකයි. ඉන්ටස්ටේෂල් ඒවා අර මේ රීප්ලේස් වෙන්නේ ඔය පරමාණු හතරක් මැදටනේ. සෙල් මේක වෙන්න මයන් අර දැහිතංග මේක සිම්පල් කියබික් කියල සිම්පල් කියබික් එක මෙහම එකක් එන්න බෑන සාමානය හතර එන්නවන් ඒවගේ එකකදී දැන් ඒ පරමාණුම දැ එක යකඩ එකක් නම් සිම්පල් කියබික් නම් යකඩ එකව මැදර ඇවිල්ල ගැන්න ඒක වෙනස් ලයිස්ට්‍රක් එක සිම්පල් කියබික් තියෙන්න්න ඕන එක එක මේ එකක් තියෙනවා මේ එක මැදර වෙන එකක් එකන ඒ පරමාණුම විල්ල යකඩන යකඩ පරමාණුවන් මෙතැන්ට විල්ලගෙන අනිත්‍යව තියෙන්න්න විදිරන මේකද සෙල්් එයාගේම මව් පරමාණුවකින්න මේ එක වෙනස් ලයිස් ට්‍රක්ච සෙල්්න තමා විසින් එකන එක මොක්කර දින මව් පරමණ පොරින් නටම හැකින්න මෙද මේ පොරින් නටමන මක්කර පිටිං ආප එකක්න ඉන්ටස්ටීසිල් ඉම්පිරිටනම් ඉන්ටස්ටීසිල් සයිට් ගැන මේ මහිතන අන්තර් පරමාණුක හිට සරි මක දේරුමක් දිග හිටසකට තම ඉලදී එතුර එයා අද අනිත්‍යවා අනික් කෙන ග්‍රීපලේස් කරලවත් හෙමනෑ මේකත් ඒ වගේ එකක් තම මේ ඉන්ටස්ටේසිල් සෙල් ඉන්ටස්ටේසිල්ලට ගැන හැබයි ගැන එයාගේම එක්කෙනෙක් තමන යකඩ එකක්න යකඩ එක්කනම් තම මේ ඇවිල්ල දන්න මේ වෙනස් කරන්න
මෙයා එහෙමනම් මේකට උදාහරණයක් තමයි ඉන්ටර්ස්ටිෂියල් ඉම්පියුරිටි ඇටම් වලට මේ යකඩ වලට අපි ස්ටීල් වලට මේ කාබන් දාන්නේ. කාබන් දාදී මේ කාබන් හරි පොඩි ඒවා රීප්ලේස් වුණාම තමයි මේකේ සබ්ස්ටිටියුෂන් නම් මේ පරමාණුවකින් රිප්ලේස් වෙලා දෙනවා මේ මව් පරමාණුව. සෙල්ෆ් නම් එයාගෙන්ම මේ පරමාණුවකින් මේ එයාගේ හැඩේ වෙනස් වෙලා සිම්පල් කියුබික් තියෙන්න ඕන නම් ඒ එකක් තියෙනවා මැද්ද බොඩි මේ බොඩි සෙන්ටර්ඩ් එකක් විතර. ඒක එයාගෙන්ම හැබැයි ඒ බොඩි සෙන්ටර්ඩ් එකේ සෙන්ටර් එකේ තියෙන්නේ මේ එම මව් පරමාණුවම තමයි. යකඩ නම් යකඩ පරමාණු. ඒකවල වෙන්න පුළුවන් අවස්ථා 4යි තියෙන්නේ. ඔය හතර තමයි. තව වේකන්සි කියලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මිස් වෙලා එකක්. ඔව්. මොකද ඉන්නේ? වේකන්සි මේක තියෙනවා ඉන්ටර්ස්ටිෂියල් ඔය එතන පේනවා. ඉම්පියුරිටි ඇටම්. මේ සබ්ස්ටිටියුෂනල් ඉම්පියුරිටි ඇටම්. සෙල්ෆ් ඉන්ටර්ස්ටිෂියල් එක එතනදී. ඊට තමයි සමීකරණ දෙන්නේ. සමීකරණේ කියනවා මේ ඉක්විලිබ්‍රියම් එක ගැන. ඒකට කියන්නේ සමතුලිතතාවයක තියෙනවා කියනවා මේ ටෙම්පරේචර් එකත් එක්ක. ඒ කියන්නේ යම් නියත උෂ්ණත්වයකදී සෙල්සියස් 100 දී නම් මේ තියෙන මොකක් හරි ඩිෆෙක්ට් ගන්න. ඩිෆෙක්ට් කියන්නේ එක්ක මිස් වෙච්ච ඒවා හරි ඉම්පියුර් වෙච්ච ඒවා හරි. මම හිතන්නේ මේ උතන හුඟක්ම රිසර්ච් කිව්වේ මෙතන මේ වේකන්සි ප්‍රමාණය තමයි මෙතනින් ගන්න. මේ වේකන්සිස් නම්බර් ඔෆ් වේකන්සිස් ඒ කියන්නේ කොච්චරක් හිස් වෙලාද කියන එක දැන් හිතමුකෝ යකඩ මැටීරියල් එක කියලා යකඩ වල ඒ ස්ට්‍රක්චර් එකේ මේ මෙතනින් තන තියෙනවා මිස් වෙච්චා. ඒ කියන්නේ ක්‍රිස්ටල් එක හරියටම මේවා වෙලා නැහැ. එකක් දෙකක් මිස් වෙලා. ඒතර ඒක මේ ටෙම්ප් එකත් එක්ක වෙනස් වෙනවා. අපි හිතමු සෙල්සියස් 100 දී මේකේ තියෙන අර ඇති වෙච්ච ඇටම් ප්‍රමාණය නෙමෙයි මේ 200 දී තියෙන. දැන් ශක්තිය අවශෝෂණය වෙනවනේ. අපි දන්න ශක්තිය දෙනකොට සමහර ශක්තිය අවශෝෂණය කරගෙන මේ පරමාණු එක්ක ගැලවිලා ගිහින්. එහෙම මොකක් කරලා මේකේ තියෙන ටෙම්ප් එකත් එක්ක මේකේ තියෙන වේකන්සි ප්‍රමාණය වෙනස් වෙනවා එන්නේ. ඒතර නියත උෂ්ණත්වයේදී මේ තියෙන වේකන්සි ප්‍රමාණය සමානයි. ඒතර නියත උෂ්ණත්වයේ තියෙන වේකන්සි ප්‍රමාණය හොයන්න තමයි මේ සමීකරණ දීලා තියෙන්නේ. ඒක NVON සමානයි EXP කියන e to the power -QV/kT. ඕකර බං නියත උෂ්ණත්වයකද වේකන්සි එකින් එකට පයින්නවනේ. ඒ කියන්නේ එක ඔව් වේකන්සියක් පයින්නවා. තියෙන තැනට තව එක රිප්ලේස් වෙලා ඊළඟට ආයෙ එහෙම යනවනේ. ඔව් ගතිකයි කියලාත් කියවනේ. ඒ කියන්නේ ස්ථිතික ඕනේ. ස්ථීරවම තියෙන එකක් ස්ථිතික නෙමෙයි නැහැ මේ වේකන්සි කියනවා. ඒ හ්ම්. කියන්නේ මෙයා එතෙන්ට පයින්නවා යන්න එතෙන්ට පයින්නවා පැනලා ඒ නියතව තියෙනවා. ඔක්කොම නියත උෂ්ණත්වයේදී එහෙම තියාගන්න ඔක්කොම එකම ගන්නනේ. නියත උෂ්ණත්වයේදී යම් 100යි නම් 100යි. ඒතර තව සෙල්සියස් 10ක් ඔව්. වැඩි කරනවා නම් 105යි නම් ඒක 105යි. අර ඔව්. එහාට මෙහාට ස්ථාන පැන වෙනස් වුණාට ඇතුලේ ඔව් තියෙන වේකන්සි ප්‍රමාණය එකයි. වේකන්සි ප්‍රමාණය එකයි. අර එහාට මෙහාට පැන ඒ ගාන තියාගෙන ඉන්නවා. ඒතර මේ NVO එන්න එක අපිට හොඳට වෙනවා. මේක සාමාන්‍ය එකට වැඩි අගයක් එන්න බෑ නේද? දැන් මෙතන මේ E කර්ව් එක දන්නවනේ මේ නැචරල් නම්බර් එකේ E කර්ව් එක යන්නේ E මෙතන y නම් මෙතන x නම් E කර්ව් එක හැම වෙලේම යන්නේ ධනාගයන් දන්නේ මෙතන E වල x බිඳුව නම් බිඳු ඕනම බිඳුවනි බල එකයිනේ එකෙන් තමයි කැපෙන්නේ. ඒතර මෙතන හැම වෙලේම මේ නෙගටිව් නේ ඇක්ටිවේෂන් එනර්ජි කියන්නේ සක්‍රිය කරන්න මොකක් හරි කියන්නේ ඉලෙක්ට්‍රෝන මම හිතන්නේ මේ පරමාණු ගැලවෙන්න දෙන්න ඕනේ ශක්තිය. මම හිතන්නේ මේ ඇක්ටිවේෂන් එනර්ජි කියලා තියෙන එක පරමාණුවක් ඒ ස්ට්‍රක්චර් එකෙන් ගැලවෙන්න දෙන්න ඕනේ ශක්තිය වෙන්නදී. මේක මේ ආදේශ කරනවා ඍණ කරලා. මේක ඍණ ශක්තියක් නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ ඇක්ටිවේෂන් එනර්ජි එකක් මේ පරමාණුවක් ගලවන්න දෙන්න ඕනේ ශක්තිය කවදාවත්. ඍණ වෙන්න විදියක් නැහැ නේ ශක්තිය. අවශෝෂණය කරද්දී ප්‍රෝටෝන මේ පරමාණු ගැලවෙන්නේ නැහැ. මොකද මෙතන එන වැලියු එක හැම වෙලෙම නෙගටිව් වැලියු එකක් තමයි එන්නේ මේ නෙගටිව් නිසා. එතකොට අපි දන්නවා x වල නෙගටිව් වැලියු වලට අනිවාර්යෙන් එන්නේ මේ එකත් බිඳුවත් අතර අගයක් තමයි මේ එන්නේ. ඒතර හොඳට තේරෙනවනේ ඉතින් එකත් බිඳුවත් අතර අගයක් කියන්නේ එක වෙන්න බෑනේ කියන්නේ. තියෙන වේකන්සි ප්‍රමාණය තියෙන මේ ඩිෆෙක්ට් වෙන්න පුළුවන් පරමාණුක සංඛ්‍යාව සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම මේ වේකන්සි වෙලා තියෙන්නේ නැහැ නේ. අනිවාර්යෙන් වේකන්සි ප්‍රමාණය තියෙන ප්‍රමාණයට කියන්නේ වේකන්සි ප්‍රමාණය අනිවාර්යෙන් තියෙන පරමාණු ප්‍රමාණයට වඩා මේ අඩුයි. ඒකින්ද මෙතන හැම වෙලේම එකට අඩු වගේක් තමයි. මේක මේ e to the power හිතන්න දෙයක් නැහැ. මේක කැල්ලේ කෙලින්ම මේකේ දර්ශක විදිහට මෙඩික් ගියේ කෙලින්ම උත්තරේ එනවා. ගැව්වම එනවා. ගෙව්වම එනවා. කියන්නේ ආයෙ අතින් හදන්නවත් ලඝු බලන්න ඒක මොකුත් නැහැ.
කිසි කේසයක් නැහැ දර්ශකයේ දෙන්න ගැහුවා. එතකොට මේක සමහරලාට මේ උත්තරේ ඒකට එකට අඩු උත්තරයක් දෙන්න ඕනේ. එකට අඩු ඕකේ කියන්නේ උත්තරයක්. e to the negative ඕකේ value එනර්ජි එක කියන්නේ මොකක්ද දන්නවද? නේද? මොනවද? ඕකේ එනර්ජි එක කියන්නේ ඔය දැන් මොකක් හරි පරමාණු ගත්තම මේ වටේ පරමාණු හතරක් තියෙනවනේ. ඔව් ඒ පරමාණුවට එහා පැත්තේ වේකන්සි එකක් තියෙනවා කියමු. ඔව් ඒ වේකන්සියට මේ අර පයින්ට නම් මේ පැත්තේ පරමාණු තුනත් එක්ක තියෙන බන්ධනය කඩන්න ඕනේ. යා ඔව් අන්න ඒකට ඒක දෙන්න ඕනේ එනර්ජි ශක්තිය දෙනවා. හරි ඒක නෙගටිව් වැලියු එකක් වෙන්නත් බෑනේ කොයි වෙලේවත්. ඒතකොට මෙතන මේ නෙගටිව් මාක් එක හින්දා මේ හැම වෙලේම නෙගටිව් වෙලා තියෙනවා. K කියන එකත් බෝල්ස්මාන් කොන්ස්ටන්ට් එක නෙගටිව් වැලියු එකක් නෙමෙයිනේ. ටෙම්පරේචර් එක කියන එකත් මේ කෙල්වින් වලින් ගන්න හින්දා අපි නෙගටිව් නෑනේ. හැම වෙලේම පොසිටිව් වැලියු එකක් නේ. ඒ ටික දැම්මා ගත්තා. පොඩ්ඩක් අපිට දැන් නිවැරදිද කියලා බලන්න ගන්න පුළුවන්. මේ ඉන අපිට අගේ එකට අඩුයි නම් ඉතින් හරි. අපි ගහලා තියෙන දත්ත හරිනේ. එකට වැඩි වගේ නම් කොහේ හරි පොඩ්ඩක් කරත්තල කියලා අපිට අයිඩියක් ගන්න පුළුවන්. මේන් v of n මේක fraction of මොකක් හරි කියලා කියමුණ මතක නෑ නම හරියට. මේක අගේ කෙලින්මත් දෙන වෙලාවල් තියෙනවා. fraction of defects නේ. අන්න හරි. එතකොට ඒ අගේ කෙලින්ම ex පිට සම්බන්ධ කරලා මේ අගයන් සමන් හොයන්න දුන්නා. ගන්න එතකොට දැන් බැරි වෙලාවත් දැන් අපිට මේ අගයන් දීලා මේ e to the power එකක් හොයන්න දුන්නොත් පොඩි මේකක් තියෙනවා. දැන් අපි මෙතන c කියලා ගමු. e to the power මොකක් හරි මෙතන එන q හරි මොකක් හරි k වගේ එකක් හොයන්නවා කියන්නේ උෂ්ණත්වයේ තියෙන වේකන්සි ෆ්‍රික්ෂන් එක තියෙන. එතකොට මෙතන පොඩ්ඩක් අර දෙපැත්තෙම මේ නැචරල් ලොග් එකගෙන e වල ලඝු මතකද ඔය කැල්ලෙන් ගහන්න තියෙන එක ඉතින් lnc දැම්මා. දෙපැත්තටම ln දැම්මා. ලඝු ගණක දර්ශක දන්නවනේ මේ කෙලින්ම ඉස්සරහට ගේන්න පුළුවන්. lnc k වතාවක් lne k සමානයි ln මොකක් හරි එන එක වතාවක් ln e. හැම වෙලේම මේ number of defect හරි මොකක් හරි මේ fraction එක හරි හොයන්න දුන්නොත් නේ අපිට මේ e වලට අගයන් ආදේශ කළා දුන්නේ. බැරි වෙලා මේක දීලා මෙතන අගයක් ඇහුවොත් එහෙනම් මේ LNE කියන්නේ එකයිනේ නේවා. ඔව්. ln e කියන්නේ එකයි. ඔව් e to the e නේ. e පාදයට e එකයිනේ. ඔව් ඒකට එක යට මේක ln c. ඒ මචං අර ඕකේ ඔතන අර මොකක්ද number of vacancy එකේ යට තියෙන එන්න එක මොකක්ද? මේකේ තියෙන්නේ number of potential මුල් defect පරමාණු. sites. ඒ කියන්නේ defect වෙන්න හැකියාව තියෙන පරමාණු ප්‍රමාණය වගේ එකක් අදහස. ඒතර ඒකේ ගන්න කිව්වේ දැන් හැකියාව තියෙන කියලා කිව්වට දැන් අපි ගන්න ඝන මීටරයක පරිමාව ඇතුලේ නම් ඒ ඝන මීටර ඇතුලේ තියෙන ඔක්කොම පරමාණු සංඛ්‍යාව තමයි මේන් කියලා ගන්න. potential defect එතකොට site බං ඊබං ඔය තුන්වෙනි පිටුවට වුණා ගන්න බලන්න. උඩේ ඔතන උඩේ. ඒ ඔතන බං vacancy එකයිනේ තියෙන්නේ. ඕකේ නා. මේක නම් එකයි. ආඩු එක විතරයිනේ. sorry මොකද බං? ඔතන මේ vacancy එකයිනේ ඔකේ තියෙනවා 20 තැන විතරයිනේ ඒක ගන්න. ඔව් ඒක එකයි තියෙන්නේ. එතන විතරයි. දැන් මේක අර උදාහරණයකට දීලා තින්නේ මේක impurity interstitial එකකුත් මේ impurity වෙලා substitutional එකකුත් මේ කියන්නේ හැම එකකින්ම මේ වෙලා වගේ නේ තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව මෙහෙම ඔක්කොම එච්චිව නැති වෙයි සමහරට. කියන්නේ මේක නම් vacancy එකයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන ගාන find the equilibrium number of vacancies in වර්ග මීටර එක තුළ තියෙන සංසක 100දී මේක තියෙන vacancy ප්‍රමාණය තමයි මෙතන අහන්න දෙන්නේ. ඒතකොට අපි දන්නවා සූත්‍රය n v over n e to the power negative
QV over KT. ප්‍රශ්න අහන්න සෙල්සියස් අංශක 100 දී තියෙන වේකන්සිස් ප්‍රමාණය. අතර මේක NV equals n times e to the power මේක. ඊට පස්සේ කියනවා අපි number of මෙතන n එක හොයා ගන්න ඕනේ. කියන්නේ number of potential defect site. ඒ කියන්නේ අපි කිව්වා කියන්නේ ඔක්කොම තියෙන කියන්නේ වර්ග ඝන මීටර එක නම් දීලා තියෙන ඔක්කොම පරමාණු ප්‍රමාණය තමයි මේ number of මේ potential defect sites වලට ගන්න. NV තමයි අපිට හොයන්න ඕනේ vacancy ප්‍රමාණය. එතකොට අපි ගමු ඝන මීටරයක රෝ ඝනත්වය දීලා තියෙනවා. ඉස්සෙල්ලා මේක හොයාගන්න ස්කන්ධය. මේ ඝන මීටරයක ප්‍රමාණය. ඒතර රෝ සමානයි එම්බෙදීම v ස්කන්ධය සමානයි රෝ v. එතකොට මෙතන රෝ ආදේශ කරේ හැකි වොලියුම් එක මෙතන දීලා තිනවා මේකයි කියලා ස්කන්ධය එනවා. ඊට පස්සේ අපිට ගන්න ඕනේ මෙතන number of කියන්නේ ඔක්කොම තියෙන පරමාණු ටික හොයාගන්න මේ ඝන මීටරය ඇතුලේ තියෙන. මෙතන ආදේශ කරන්නේ. එතනදි කරන්නේ. මූලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. ඔව්. බෙදීම AC. රෝ බෙදීම රෝ B බෙදීම AC උනේ. වැඩි කිරීම එන්නේ. ඔව්. මෙතන එන්නේ NA ඒ වැඩි කිරීම ග්‍රෑම් ප්‍රමාණයනේ. රෝ B රෝ v වලින් ස්කන්ධය. AC උනේ. ACU. ඒ කියන්නේ මේ ACU කියන්නේ මෙතන දීලා තියෙන්නේ ග්‍රෑම්ස් මවුලයට ග්‍රෑම් තියෙනවා 63. මූලික ස්කන්ධය. ඔව්. ග්‍රෑම් 63ක තියෙනවා 6.63 sorry ග්‍රෑම් 63.5ක තියෙනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් පරමාණු 6.02 වැඩි කිරීම 1023. එතකොට අහනවා ඊට පස්සේ ඒකේ එකක ස්කන්ධයකින් තමයි හොයලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන කෙලින්ම තියෙන අගයන් ටික ආදේශ කරනවා. equal NA rho v a cu e to the power මේ අගයන් ටික ආදේශ කරගෙන යන්න තියෙනවා. මෙතන මේක දීලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් හින්දා මේ QV අපි බෝල්ට්ස්මාන් නියතය ආදේශ කරගන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියෙන අගයන්. ඒතකොට ඉලෙක්ට්‍රෝන වෝල්ට් කැපිලා ගිහිල්ලා ඒක වෙනවද ජූල් වලින් ආදේශ කරගන්න බෑ. එහෙමනොත් කන්වර්ට් කරගන්න. දැන් මෙතනින් අපි රෝ v වලින් ගත්තේ මේක ඝන වර්ග මීටර ඇතුලේ තියෙන ස්කන්ධයනේ.
මෙතන ගත්තේ 63.5 ග්‍රෑම්ක මෙච්චර ඇවගාඩ්‍රෝ ප්‍රමාණයක් අණු තියෙනවා. එතකොට රෝවී ස්කන්ධය රෝවී ප්‍රමාණයක කොච්චරක් තියෙනවද කියන එක තමයි මෙතනින් ගත්තේ. මේ n කියන එක තමයි මේ. මේකනේ තියෙන්නේ මේ මවුල් ඇටම්ස් මවුලයකට ඇටම් කියන එක තියෙන්නේ. ඒතර මවුලයක ස්කන්ධය තමයි මේ AC එකේ. මෙච්චර ස්කන්ධයක ඒතර ඇටම් තියෙනවා මෙච්චර. මවුලයක ඇටම් තියෙනවා 6.22. මවුලයක ස්කන්ධය 69.5. එතකොට 63.5ක ප්‍රමාණයක මවුල ස්කන්ධය සෝරි ස්කන්ධය නෙමෙයි අණු ප්‍රමාණය මෙච්චරයි. එතකොට රෝවී ප්‍රමාණයක කියන්නේ මෙතනත් ස්කන්ධයක් නෙමෙයි. ස්කන්ධයේ තියෙන අණු ප්‍රමාණය තමයි මෙතනින් හදන්නේ. ඒතර මේ ටික ආදේශ කරලා මේවට ආදේශ කරලා කැල්ල එකේ ගහුවම ඒ මචං එතකොට අර ඉලෙක්ට්‍රෝන වෝල්ට් කැපෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන වෝල්ට් කැපෙන දැන් අපි මෙතන ආදේශ කරනවානේ. සෝරි. මෙතන QV over KT නේ ආදේශයේදී කැපෙන්න ඕනේ. මෙතන QV දීලා තියෙන්නේ අපිට 0.9 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එතකොට මේ බෝල්ස්මාන් නියතය අපි මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එකෙන් ගත්තොත් විතරයි 8.0 මේ තියෙන එක ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ගත්තොත් විතරයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කැපිලා ගිහිල්ලා මේ ටෙම්පරේචර් එක ඇවිල්ලා මෙතන ජූල් ඇටම් ගාවත් එහෙනම් මෙතන ආදේශ මෙතන ජූල් වලින් දීලා තිබ්බොත් එහෙනම් මේකෙන් තමයි ආදේශ කරගන්නේ. නැත්තම් අර ඒකක මාරු වෙලා ආරක් මේ අර e to the power එකේ ඇතුලේ තියෙන එක තමයි. මේ ඕක උත්තරේට සාමාන්‍ය කීයක් වගේ දාවේ මේ ගාන උත්තරේට? උත්තරේ ආවේ 2.2.18යි 10 to the power 25. 10 to the power 25. 2.18යි 6.1 ඩිග්‍රී 10.25. හරි thank you. ඒ වර්ග මීටර එක තියෙනවා සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රමාණයක් 10.25 කියලා කියන්නේ. සෑහෙන වේගන ප්‍රමාණයක් දෙනවා. කොච්චර යකඩ කියලා ගත්තත් මොන හරි ගන්න පරමාණු වලදී ඉතින් සෑහෙන මේ අර හිස් එව්ව තියෙනවා. ක්‍රිස්ටල් හරියට හැදිලා නැහැ. අපි යුනිට් සෙල් කියලා ගත්ත ඒවා ඉතින් තැන් වල පොන් වල මැද පරමාණු 20. මොනවද මේ ටික ඇත්තට ඇති උනේ. නේද? thank you Mr. Bob. තිනේ කොම්ලෝදට කාලත් නෑ. thank you මචං එහෙනම්. ඕකේ තැන්කෝ බං එන අපි